තෙරුවන් සරණ යන දැනටම අර ඉන්න කොට මම මයික් ඔන් කරනකම් හරි ඕගොල්ලන් කතා කරන්න පුළුවන් තෙරුවන් සරණ හැමෝටම තෙරුවන් සරණයි මට එන්නේ කතා කරනවා මම කතා කරනවා එනවද ඔයගලන්ට ඉන්න විනාඩියක් යනවා ඉන්න පොඩ්ඩක් ඉන්න මම කතා කරනවා එනවද කියන්නකෝ හරි රයිට් මට පොඩ්ඩක් අවුල් වුණා දැන් පුළුවන් නේද කතා කරන්න චුට්ටක් ඉන්න සේව් කරලා රයිට් වගේ හරි දැන් ඉන්න පොඩ්ඩක් සේව් වෙනකන් ඉන්න චුට්ටක් රයිට් දැන් හරි ගුරුතුමා තෙරුවන් සරණයි අපිට ටිකක් පරක් වුණා දැන් හරි ගුරුතුමා තෙරුවන් සරණයි හොඳයි ඉන්න චුට්ටක් පොඩි අවුලක් වෙලා තියෙන්නේ විනාඩියක් ඉන්න හරිය එතකොට දැන් අපි පාඩම පටන් ගන්න පුළුවන් අදත් ඇවිල්ලා පැය එකමාරක් කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ 11යි කාල දක්වාම තියෙනවා මම මේ විෂය මාරු කරගත්තෙත් ඒකයි බුද්ධ ධර්මයේ විෂයත් එක්ක මාරු කරගත්තේ තව අපිට ටික වෙලාවක වැඩිපුර කරන්න පුළුවන් නිසා නැත්තම් පැයක් කරලා ඉවරලා හරි අමාරු වෙලා පාඩමේ කොටසක් හරි ආවරණය කරන්න අමාරුයි ඒත් එක්කම දැන් අපි මම ඊයේ මැසේජ් එකක් දාලා තිබුණා පහුගිය පාඩමේ අවසන් කරපු එකේ අභ්‍යාසය කරලා තියන්න කියලා. ඒකත් මම පොඩ්ඩක් පාඩම් මතක් වෙන්නත් එක්ක කරලා ඉවරලා රසායන විද්‍යාව කොටස කරන් තමයි බලාපොරොත්තු වෙන රසායනික ගණනය සම්බන්ධව තියෙන
පාඩම. ඒකේ ටියුට් එක අනිවාර්යයෙන්ම තමන් ළඟ තියෙන්න ඕනේ. මොකද අපි දැන් මෙච්චර හදලා දෙන ටියුට් එක දැන් කොච්චර වැඩි වුණත් ඇවිල්ලා ඒකට වටිනාකමක් තියෙන්න ඕනේ. නැත්නම් ඇවිල්ලා ඔබ නිකන් පොතේ ලියා ගන්නවට වඩා ඒක අර රූට් සටහන් එහෙම තියෙන නිසා print out එකක් ගන්න ඕනේ. දැන් ඉතින් print out ගන්න එච්චර ලොකු දෙයක් නෙවෙයිනේ. ඒ නිසා ඒකත් අරගෙන ඉවරලා සූදානම් වෙලා ඉන්න ඕනේ. පහුගිය පාඩමේ අභ්‍යාසයේ චුට්ටක් මම මතක් කරන්නම්. ඔයාලට අන්තිමට අපි කරේ බල සමතුලිතතාවය කියන කොටස. සමතුලිතතාවය පොඩ්ඩක් ඉන්න චුට්ටක් මේ ලැප් එක ගොඩක් ස්ලෝ නිසා ඉල ටිකක් වෙලා යනවා ෂෙයා වෙන්න. ස්ක්‍රීන් එක පේන්නේ. හොඳයි. ඒ පාඩමේ ප්‍රශ්න කීපයක් අපි නිකන් මට වගේ බලලා ඉමු. එilla ඒකෙදි තිබුණේ මිශ්‍ර අභ්‍යාස වල මොනවද කියලා ඉවරලා. ඊළඟ පැය අපිට තියාගත්ත හැකි රසායන විද්‍යාව කොටස කරමු. මොකද එතකොට පස්සේ සම්බන්ධ වෙන අයටත් ඇවිල්ලා ඒකට අලුත් පාඩමකට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා ඒක බොහොම වැදගත් පාඩමක් නිසා. මේ පෙළ පොතේ තියෙන අභ්‍යාසය තමයි කරන්න යන්නේ. පළවෙනි පොතේ අවසාන පිටු දෙකේ තියෙන 206 207 පිටු වල තියෙන අභ්‍යාසය තමයි කරන්නේ. ඒක මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනකල් බලන්න පෙළ පොත අරගෙන බලත හැකියි ඔයගලන්ට. 206 පිටුව මේකේ තියෙන්නේ මේ. right දැන් මම හිතනවා ෂෙයා වෙලා ඇති කියලා. බල සමතුලිතතාවය පාඩම සමතුලිතතාව පාඩම. ඒක කියනවා තිරස් තලයක් මත වස්තුවක් එක් දිශාවකට නිව්ටන් 20ක බලයකින් නදුනු ලැබේ කියලා කියනවා. එම වස්තුව නිශ්චලතාවයට පත් වීම සඳහා නිව්ටන් 20ක බලය යොදන දිශාවට විරුද්ධ දිශාවට කවර බලයකින් නැති මොකක්ද යහන්නේ වස්තුව නිශ්චලතාවට පත් කිරීම සඳහා නිව්ටන් 20 බලය යොදන දිශාවට විරුද්ධව කවර බලයක් යොදද කියලා අහනවා. හරිද? වස්තුවක් තියෙනවා. ඒ වස්තුවට නිව්ටන් 4 නිව්ටන් 20ක බලයක් යොදලා තියෙනවා. ඔක නිශ්චලතාවයට පත් කරන්න නිශ්චල වෙන්නේ නැහැ නිව්ටන් 20ක බලයක් යොදලා කියලා මේ පැත්තට වස්තුව ඇදිලා යනවා. ඔක නිශ්චල කරන්න මොකද්ද කරන්න ඕනේ? හරි සරලයි ඒක. කොච්චර බලයක්ද යොදන්න ඕනේ? අනිත් විරුද්ධ දිශාවට. නිව්ටන් 20ක බලය. නිව්ටන් 20ක බලයක් විරුද්ධ දිශාවට යදුවා නම් හරි. ඔක බොහොම සරල ප්‍රශ්නයක්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඉහත වස්තුවට නිව්ටන් 20ක බලය යොදා තිබියදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට නිව්ටන් 25ක බලයක් යදුවොත් එහෙම. එක පැත්තකට 20 අනිත් පැත්තට 25යි. මොකක් සිදුවේද කියලා අහනවා. ඒකත් ලේසියිනේ. මොකක්ද වෙන්නේ? ඔයගලන් කියන්න පුළුවන්. සලිතේ. දිශාවට ඇදියා. ඒ කියන්නේ 25 යොදන දිශාවට වස්තුව ඇදිලා යනවා. ඒකත් එච්චරයි ඈ. ඕව තමයි. right. ඊට පස්සේ තුන්වෙනියට අහනවා එන්ජිම ඔය ලියන්න ඕනි පොත ඔයගලන් අර ටියුට් එකට ඕනනම් A4 කොලයක ලියලා අලුව ගත්තත් කමන්නේ. එහෙම නැත්නම් අභ්‍යාස කරන අභ්‍යාස පොත තියෙනවනේ. එහෙලා ඒකේ මාතෘකාව ලියලා ඉවරලා පාඩමේ මාතෘකාව මේක ලියන්නත් පුළුවන්. කැමති විදිහට කරගන්න. මේවා ලියන්න බොහොම සරල වුණත් ලියන්න. ලේසි ප්‍රශ්න කියලා මම වගේ සරල ඒවා තමයි ප්‍රශ්න වලට අහන්න විභාගෙදී සාමාන්‍යයෙන්. ඒ මූලික අවබෝධය තියෙනවා. කියනවා මෙහෙම දෙවෙනි ප්‍රශ්නය එන්ජිම ක්‍රියාවිරහිත වී තිබෙන රථයක් මද දුරක් චලනය කිරීමට කීප දෙනෙකු එකතු වෙලා ඉල්ල තල්ලු කරනවලු. ඔන්න බස් එකක් තල්ලු කරන නැවතිලා තියෙන බස් එක. තනියෙන් තල්ලු කරන්න බෑනේ. මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා තල්ලු කරනවා. නම් එක් පුද්ගලයා මෙම රථය මත බලයේදී කවර ආකාරයකද කියලා අහනවා. හරිද? බස් එකක් තියෙනවා නම් එහෙලා බස් එකට තල්ලු කරනකොට බලය යොදනවා. දෙගොල්ලෝ දෙපැත්තෙන් බලය යොදලා හරියන්නේ නැහැ මේකට. මොකද්ද කරන්න ඕනේ ඇවිල්ලා? සියලු දෙනා එක පැත්තකින් තල්ලු කරනවා. එක පැත්තකින් ඒක දිශාවකින් ඇවිල්ලා අපිට තල්ලු කරන්න ඕනේ පැත්තට තල්ලු කරන්න ඕනේ. ඒත් එක්කම එක එක පුද්ගලයා ආනතව බලය යොදනවට වඩා එකිනෙකාට සමාන්තරව බලය යෙදීම තියෙන මෙන්න පිළිතුර බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක්. එක් පුද්ගලයා ඒ බස් රථයට බලය යොදන්න ඕනේ එකිනෙකාට සමාන්තරව. බලය යොදනවා කියන දේ. අර පැත්තට බලය යොදුවොත් එහෙනම් දැන් බස් එක තියෙනකොට අර දොරවල් තියෙන පැත්තෙන් බලය යොදලා හරියන්නේ නැහැ නේ. ඊට ආනතව එහෙම බලය යොදලා හරියන්නේ නැහැ. අර පිටුපස්සෙන් අපිට අවශ්‍ය දිශාවට සමාන්තරව තමයි බල යොදන්න ඕනේ කියන පිළිතුරක් තමයි එතන එන්න ඕනේ.
හරිද? ඊට පස්සේ තියෙනවා පහත රූප සටහනෙන් රූප සටහනක් තියෙනවා ඊළඟ කොටසේ මේ රූප සටහන තියෙනවනේ. එතකොට පෙන්눔 කරන BC දුනු තරාදි දෙක මගින් නෙදන බල දෙකේ සංප්‍රයුක්ත බලය දන්නේ නම් ආයි කියන්නේ BC වල සංප්‍රයුක්ත බලය දන්නවලු. දන්නේ නම් මුද්ද නිශ්චලතාවයටපත් කිරීමට මොකද්ද කරන්න ඕන කියලා. දැන් මේ කිව්වේ මොකද්ද? BC වල සංප්‍රයුක්ත බලය දන්නවලු. එතකොට මේ බල තුනකින් අදිනවා මේක. A වලින් එක බලයක්, B වලින් තව බලයක්, C වලින් බල තුනකින් අදලා සමතුලිතතාවය දැන් පවතිනවා. කියලා එහෙම හිතන්නකො. පවතිනවා. එතකොට මොකක්ද ඇහුවේ ප්‍රශ්නේ? දන්න බල දන්නේ නම් මුද්ද නිශ්චලතාවයටපත් වෙනවා. ඒ කියන්නේ මැද්දේ මුද්දනේ තියෙන්නේ. ඒක නිශ්චල වෙන්න නම් මොකද්ද ඕනේ කියලා අහනවා. එතකොට BC වල දන්නවලු සංප්‍රයුක්ත බලය. හරිද? දැන් මෙතන මට අඳින්න විදියක් නෑ මේ BC මගින් එන සංප්‍රයුක්ත බලයට සමාන බලයක් ඒට දැමීම අන්න හරි එන්න එක තමයි එන්න ඕනේ. BC වල සංප්‍රයුක්ත බලය දන්නවා කියලා තියෙනවා. ඔව් දැන් එහෙනම් මෙතන වර්ධව වටහා ගන්න බෑ BC වල බලවල එකතුව නෙවෙයි ඈ. මෙන්න මේ දැන් මෙතන A පැත්තට යොදන බලයක් තියෙනවනේ. මේ මම කර්සර් යන දිශාව බලන්නකො. A පැත්තට යොදන බලයක් තියෙනවනේ. BC නිසා සංප්‍රයුක්ත බලය ක්‍රියා කරන්න ඕනේ. අර එකම රේඛාවක් දිගේ වගේ මේ දිශාව ඔස්සේ මෙතෙන්ට බලපාන බලයක් තියෙනවනේ. ওই බලපාන බලය තමයි BC වලින් එතන සංප්‍රයුක්ත බලය. හරිද? මේ BC වල එතන එකතුව නෙවෙයි මෙතන. මෙන්න මෙතෙන්ට බලපාන බලයක් තියෙනවා. එන්න ඒ සංප්‍රයුක්ත බලය කියලා ඒකට කියනවා. ඒක සමාන වෙනවා ඒ වලින් යොදන බලයට. ඒ කියන්නේ දැන් ආයෙ කිව්වොත් එහෙම පිළිතුර BC වලින් එතන සංප්‍රයුක්ත බලයට සමාන බලයක් ඒ පැත්තෙන් ඒ තුලාවෙන් යෙදුවාම මේ මුදුව ඒ කියන්නේ මේ රවුම නිශ්චලතාවයට පත් වෙනවා කියන පිළිතුර තමයි තියෙනවා. ඒ අදහස් තේරුණා අර මේ කෙලිම තියරි කොටස් මේ. හරිද? මේ ආනත බල තුනක් තියෙන ආනත බල තුනක් මේ ආකාරයට තියෙනකොට ඇවිල්ලා බල දෙකක සංප්‍රයුක්ත අනිත් ඉතිරි බලයට සමාන වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඔන්න තව පස්වෙනි ප්‍රශ්නේ කියනවා. ඒක මොනවද නොතේරුණොත් කියන්නේ මේක පැහැදිලි වුණේ ආයි කියන්නේ කියලා හැමෝටම එක විදිහටම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ වුණත් එහෙලා මේක පාඩමේ අවසාන වෙනකම් මෙල එකම අරමුණකින් නැහැලා මේ වැඩේ කරගෙන ඉන්න ඕනේ. වෙන වැඩ කරන්න නැතුව ගොඩ දෙනෙක් එහෙම හොඳට ඉන්නවා. අරද අපිට විශ්වාස නැහැ සමහරව එහෙලා මේ පේන්නේ නැහැ කොහොම ඉන්නවද කියලා. ඒක නිසා මේකට පාඩමට සම්බන්ධ වෙලා ඉන්නවා. පස්වෙනි ප්‍රශ්නේ. තිරස් මේසයක් මත ඇති වස්තුවක් ලනු දෙකකින් එකිනෙකට අසමාන බල දෙකක් යොදමින් ප්‍රතික්‍රියා ලැබෙනවා. හරිද? එම වස්තුවේ චලිත ස්වභාවය පිළිබඳ කුමක් කියවෙන්නේ? මොකක්ද කියන්නේ? තිරස් මේතක්ම වස්තුවක් ලනු දෙකින් එකිනෙකට අසමාන බලය අසමානනේ අසමාන බලය මොකක්ද වෙන්නේ? වස්තුවේ වැඩි බලය දු පැත්තට චලනය වේ වස්තුව. අයි කියන්නේ වස්තු බල දෙක අසමාන නම් ඇහැලා වැඩි බලයක් තියෙන පැත්තක් තියෙනවා කියන එකනේ. හරිද? නිව්ටන් 5යි නෙමෙයි. එකක් 5ක් ඇදෙනකොට අනිත් එක 7ක් වෙන්නේ. එතකොට වැඩි බලය යොදපු දිශාවට වස්තුව ඇදිලා යනවා. හරිද? මෙන්න මේකෙන් පරීක්ෂා කරලා බලන්න ඇහැලා ඔයගොල්ලෝ මේ තියරි කොටස අවබෝධ කරගෙන තියනවාද කියන කාරණය. ඒ නිසා මේ බොහොම ලේසි ප්‍රශ්නක උත්තර ලියනවා. තව ඔන්න ප්‍රශ්න තියෙනවා. හරිද? ප්‍රශ්න ටිකක් තියෙනවා. ඕක කට්ටියට මම ඔන්න ගෲප් එකට එකක් දාන්නම්. එතන මේ අභ්‍යාස සෝරි ඒක නෙවෙයි. ඉන්න පොඩ්ඩක්. අලුත් පාඩම් පටන් ගන්න කලින් මේ තව පිටසක් එකතු වෙනකන් කියලා මම මේ පොඩ්ඩක් බලන්නේ තව අභ්‍යාසයක් කරලා ඉන්න පොඩ්ඩක්. ඒකත් නෙවෙයි වගේ. මම බලලා ඉවරලා තව අභ්‍යාසයක් තියෙන එකක් තියෙනවා. ඔයගලන්ට ඇවිල්ලා ගෲප් එකට දාන්න. දැන් අපි අලුත් පාඩම ඇවිල්ලා පටන් ගමු නැත්නම් ඇවිල්ලා ඒකේ වැඩි කොටසක් ඇවිල්ලා අපිට කරන්න තියෙන නිසා ඒ කොටසට එන්න. ඒත් එක්කම මේ පොඩි දෙයක් තියෙනවා. ඔයගලගේ ටියුට් එක තියෙනවා නම් බල සමතුලිතතාවය කියන එකේ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා ඉවරලා ලියා ගන්න ඕනේ. මොකද ඇවිල්ලා අපි ටියුට් එකට ඒක ඇතුළත් කරලා නැති නිසා.
ඔන්න මට දැන් කියවන්න පුළුවන් ඒකට වෙලා යන නිසා ඔයගොල්ලෝ ටියුට් එකේ යටින් ගුරුත්ව කේන්ද්‍රය අණු කියලා ඉවරලා ලියාගෙන තියාගෙන ඉඳලා පෙළපොත බලලා ඉවරලා ඒක ඇතුල් කරගන්න ඕනේ. ඒකේ අපි සාමාන්‍ය ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ යම් වස්තුවක මුළු බරම ක්‍රියා කරන්නේ සැලකෙන තනි ලක්ෂ්‍ය තමයි අපි හඳුන්වන්නේ ගුරුත්ව කේන්ද්‍රය විදිහට එම වස්තුවේ. බර යෙදෙන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය විදිහට හඳුන්වන්නේ කියන කාරණය. ඔය සමහර පොඩි පොඩි ප්‍රශ්න වලට එන්න පුළුවන් නිසා ගුරුත්ව කේන්ද්‍රය මොකක්ද කියන එක අපි ටියුට් එකේ සටහන් කරලා නැති නිසා ඒක සටහන් කරගන්න ඕනේ. හරිද? දැන් ගන්න අලුත් ටියුට් එක මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන කොටස. පෙළපොත ගත්තොත් එම පෙළපොත විතරක් තියාගෙන ඉන්න එපා. පෙළපොතේ තියෙන දේවල් සමහරලාට බොහොම ටිකක් සංකීර්ණ ස්වභාවයක් වගේ අපිට පේන්න පුළුවන්. පෙළපොතේ හොඳට විස්තර කරලා තියෙනවා. ඒ වුණත් ඒක ටිකක් ගොඩාක් සරල කරලා අපි හදලා තියෙන ටියුට් එක. ඒක නිසා මේ ටියුට් එක print out එක තියෙන්න ඕනේ හැමෝම ළඟම. පෙළපොතේ 121 වෙනි පිටුව. මෙන්න මේ ටියුට් එක. මේක අරද පේනව නේද? right. ඉන්න මම කැමරා එක කරගන්න පුළුවන් නම් හොඳයි. ඔව්. කියන්නකෝ. ගැටලුවක් නම් කියන්න. කියන්න. ඔව්. මොනවාර ගැටලුවක් නම් කියන්න. ගුරුතුමා සුදු වෙලා. මොකක් හරි වෙනස් ගැටලුවක්ද කියලා ඉවරලා. ගැටලුවක් නැහැනේ. ඒ කොහොමද ගැටලුවක් නැහැනේ. right. කවුද ඒක කතා කරේ දැන් කියන්නේ? නම බලලා අපි පාඩමට යමු. right. එතකොට ඔය කතා කරනවා නම් එල අපිට වෙනම් පුළුවන්. හරිද? දැන් බලන්න මේකේ දැන් මට කැමරා එකක් පේන්න ඕනි හන්දා මම මේ හදාගත්තේ. right. එතකොට මොකද්ද මේ 7 වෙනි පාඩමෙන් කියන්නේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියලා. මොන ප්‍රමාණනයක් කියලා කියන්නේ අපි ප්‍රමාණය ගණනය කිරීමක් කියන අදහසක් තමයි තියෙන්නේ. මොනවයි ප්‍රමාණනය කිරීමක්ද කරන්න යන්නේ මූලද්‍රව්‍ය. ඒ වගේම සංයෝග. හරිද? රසායන විද්‍යා පාඩමක් කියන කාරණේ දැන් මේකෙන් පැහැදිලි. මූලද්‍රව්‍ය හා සංයෝග තියෙනවා ඒවා අපි ගණනය කිරීමක් තමයි කරන්න යන්නේ. එතකොට දැන් සාමාන්‍ය එදිනෙදා ජීවිතේදී අපිට හමු වෙන දේවල් නම් ඇවිල්ලා සාමාන්‍යයෙන් ගත්තාම දැන් මේ මාක පෙන් එක තියෙනවානේ. මේ මාක පෙන් එකේ අපිට ස්කන්ධයක් තියෙනවානේ. බර නෙමෙයි මං කියන්නේ. ස්කන්ධය කියන වචනේ සහ බර කියන්නේ දෙකක් කියන කාරණේ දන්නවනේ. මේකේ අම්ශ ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. ওই ද්‍රව්‍ය ප්‍රමාණය කොච්චරද කියලා මට තුලාවක තියලා පරීක්ෂා එක ප්‍රමාණය කොච්චරද කියලා බලන්න පුළුවන්. තරාදියක තිබ්බා ඒකට ගැලපෙන පඩියක් අරගෙන ඉවරලා අනිත් පැත්තේ තිබ්බා මේකට ගැලපෙන ඒ පඩි ප්‍රමාණය එකතුවට මේක සමාන වෙනවා. යම් කිසි ග්‍රෑම් ප්‍රමාණයක ස්කන්ධයක් අපිට ලැබෙනවා. එතකොට එදිනදා ජීවිතේදී අපිට හමු වන ද්‍රව්‍ය වල ස්කන්ධය අපිට ඒ විදිහට මැන ගන්න පුළුවන්. කොච්චර ප්‍රමාණයක්ද කියලා. අපි කියනවා කිරා ගන්න පුළුවන් කියලා. කිලෝග්‍රෑම්, ග්‍රෑම් එක ප්‍රමාණවල ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් වලින් අපිට දක්වත හැකියි. ওই විදිහට ගත්තට පස්සේ ඊටාම ක්ෂුද්‍ර අංශු වල ගත්තොත් එහෙම අපිට ස්කන්ධයමයි ඉන්න ඕන නම් අර ස්කන්ධයමයින කුඩාතම ඒකකයක් විදිහට තමයි අපි සලකනවා ඇටෝග්‍රෑම් කියලා. හරිද? ඒ වචනේත් මතක තියෙන්න ඕනේ. එහෙනම් ස්කන්ධයමයින කුඩාම ස්කන්ධයක්ම ඉන්න පුළුවන් කුඩාතම ඒකකයක් තමයි අපි සලකන්නේ ඇටෝග්‍රෑම් කියලා කියනවා. එතකොට දැන් අපි මෙතනදි සලකන්නේ යන්නේ මොකද්ද? මූලද්‍රව්‍ය වලනේ. මූලද්‍රව්‍ය හැදලා තියෙන පරමාණු වලින් කියලා දන්නවනේ. ඔන්න ඒ පරමාණු වල ස්කන්ධය ඕකෙන්වත් බලන්න බෑ කියලා කියනවා. ඊටත් වඩා ක්ෂුද්‍රයි. එතකොට අපිට සාමාන්‍යයෙන් ස්කන්ධයමයින ඒකක වලින් ඒ කියන්නේ කිලෝග්‍රෑම් වලින් ග්‍රෑම් වලින් ඒකේ කුඩාම ඒකකයක් වන ඇටෝග්‍රෑම් වලින් පවා අපිට පරමාණු වල එහෙම නැත්නම් අණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්න ඒත් අමාරුයි. හරිද? ඕනනම් ලියන්න පුළුවන්. ග්‍රෑම් මෙච්චරයි කියලා ලියුවොත් එහෙම බොහොම මෙන්න මේ ස්ක්‍රීන් එක පේනවනේ ඔයගොල්ලන්ට.
ප්‍රායෝගික අපහසුයි මේක ලියන්න කියන කාරණේ තමයි අපි මේ කියන්නේ. ඕන්න මැනලා කියන්න පුළුවන්. ග්‍රෑම් මෙච්චරයි කියලා ඉවරලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධ ග්‍රෑම් වලින් අපි ලියුවොත් එහෙම. හරිද? යම් කිසි ආකාරයකට මේක ඇවිල්ලා මැනගත්තොත් එහෙම ඇවිල්ලා ඒක මොනවා හරි ක්‍රම සාපේක්ෂ ක්‍රම වලින් හරි ගත්තොත් එහෙම හයිඩ්‍රජන් පරමාණු කොච්චරද කියලා අපි කොහොමද කියන්නේ? ග්‍රෑම් 0.00000 කියන්නේ කිව්වොත් සෑහෙන වෙලාවක් යනවා. ගිහිල්ලා 0.0 කියන්නේ කියලා 1.6 ග්‍රෑම් කියලා අපිට කියත හැකියි. ඔක සම්මත ආකාරයෙන් ලියුවොත් අපි කියනවා 1.674 ගුණ කිරීම 10 27 ඍණ 24 ග්‍රෑම් ප්‍රමාණයකින් තමයි එන්නේ. ඒ කියන්නේ මේ ප්‍රමාණය 1.24කින් බෙදුවාම ලැබෙන අගය ප්‍රමාණය ග්‍රෑම් ප්‍රමාණයක් එනවා. දැන් ඔක අපිට එදිනදා අපි ගණනය කිරීම වලදී මේවා භාවිතා කිරීම අපහසුයිනේ. හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය කියලා මේ විදිහට ඒ ප්‍රකාශ කරන්න අමාරුයි. ඒ වගේම කාබන් පරමාණු ස්කන්ධය ගත්තොත් එහෙම 1.9යි 9යි 3යි වැඩි කිරීම 10 ප්‍රමාණයක් ග්‍රෑම් ප්‍රමාණ වලින් දක්වනවා. එතකොට මේක ඔයගොල්ලන්ට ගන්න තියෙන දේ තමයි ග්‍රෑම් වලින් නොවන විදිහට ප්‍රකාශ කරන්න ගියොත් එහෙම මේක අපහසුයි කියන කාරණය. ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා අපිට මූලද්‍රව්‍ය වල එහෙම නැත්නම් අණු වල නැත්නම් සංයෝග වල ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා. දැන් ඔක්කොම පොඩිනේ මේවා. පරමාණු කියනවා පේන්නේ නැහැ. ඊටාම ශුද්ධයි. එතකොට ඒ වගේම හැම පරමාණුවක් ගත්තොත් එන්නේ හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තත් කුඩායි ඊට පස්සේ කාබන් පරමාණුවක් ගත්තත් ඔක්සිජන් ඇහිලා තව තියෙන සෝඩියම් පරමාණු ගත්තත් ඔක්කොම කුඩායි. ඒ කුඩා ඒවා වුණා. උදාහරණ වශයෙන් ගත්තොත් එහෙනම් දැන් කුඩාම ඒවා වුණත් දැන් උදාහරණ වශයෙන් හයිඩ්‍රජන් පරමාණුවක් මෙච්චර නම් ඔක්සිජන් පරමාණු සංසන්දනය කිරීම සඳහා මේ හයිඩ්‍රජන් පරමාණුව මෙච්චර නම් ඔක්සිජන් පරමාණුව ගත්තොත් එහෙම මම කියනවා මේ ඔක්සිජන් කියලා. හරිද? ඔක්සිජන් නම් අපිට කියන්න පුළුවන් නේද මේ හයිඩ්‍රජන් වගේ මේ ඔක්සිජන් කී ගුණයක්ද කියලා. අවශ්‍ය නම් සංසන්දනය කරලා. හයිඩ්‍රජන් වගේ මම නිකමට කියනවා මේක 5 ගුණයක් වගේ කියලා. නිකන් ඈ. හරිද? එහෙම කියන්න පුළුවන් නේ. දෙකක් සංසන්දනය. කුඩා නිසා දෙකම එකිනෙක සංසන්දනය කරලා කියත හැකි එකක් වගේ අනිත් එක කී ගුණයක්ද කියලා. ඔන්න මේ විදිහට කරනකොට අපි කියනවා සංසන්දනය කරලා. එහෙම නැත්නම් සාපේක්ෂව ප්‍රකාශ කිරීමක් විදිහට හඳුන්වනවා. හයිඩ්‍රජන් එක වගේ කී ගුණයක්ද කියලා. ඒක නිසා ඉන්නේ එක තමයි මේ වාක්‍යකින් දක්වලා තියෙන්නේ. එහෙනම් ග්‍රෑම් වලින් ප්‍රකාශ කරන එක ඇත්තට ප්‍රායෝගික නැති නිසා අපි සාපේක්ෂව තමයි මේ අගේ ප්‍රකාශ කරන්නේ. හරිද? කියනවා නෑ ඊට කුඩා අංශු වල ස්කන්ධය තවත් එවැනිම කුඩා අංශුවක ස්කන්ධය සමග සංසන්දනය කර සාපේක්ෂ අගයක් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා කියනවා. සාපේක්ෂව. හරිද? එතකොට දැන් සම්මත කරගන්න එපා. දැන් සාපේක්ෂව ගන්න මොකක් වගේ තරමද කියලා කියන එකෙන් ඒකට සම්මතයක් තියෙන්න එපා. ඒ කාලේ සම්මතයේ විදිහට සැලකුවේ හයිඩ්‍රජන් පරමාණුවට සාපේක්ෂව තමයි අනිත් පරමාණු වල ස්කන්ධය කී ගුණයක්ද කියලා බැලුවේ. ඊට පස්සේ එක කාලයක ඉඳලා ඔක්සිජන් පරමාණු වගේ කී ගුණයක්ද කියලා ගත්තා. හරිද? ඉස්සර හයිඩ්‍රජන් ඔක්සිජන් වගේ ඒවා ගත්තා වුණාට දැන් ගන්නෙ මොකක්ද? වර්තමානයේදී භාවිතා කරන්නේ මොකද්ද? සම්මතයේ විදියට. සම්මත ඒකකයේ විදියට. කියන්නේ දැන් මේක පාඩම ටිකක් කතා කර කරන්න වෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට තේරුණාද කියලාත් ඇවිල්ලා මට පැහැදිලි කාබන් ඔව් කිලෝග්‍රෑම් කාබන් පරමාණු තමයි ගන්න. කාබන් මේ හොඳයි කාබන්. එතකොට දැන් මේ පාඩම දැන් හොඳට සම්බන්ධ වෙලාම ඉන්න ඕනේ. නැත්තම් මේක මෙලෝදියක් තේරෙන්නේ නැහැ අන්තිමට. සාමාන්‍යයෙන් ඇවිල්ලා රසායන විද්‍යාවේදී මේක බොහොම අපහසු පාඩමක් විදිහට තමයි ගොඩක් දෙනෙක් සලකන්නේ. ඒ වුණාට මේක ගන්න දෙයක් ඇත්තෙම නෑ. බොහොම සරල කරුණු ටිකක් තියෙන්නේ. අර අන්තිමට ගත්තොත් එහෙම ඇවිල්ලා මේ අර මූලික දේ තේරුම් ගත්තොත් එහෙම හැමදේම තේරුම් ගන්න හරි පහසුයි. ඒ වගේම දැන් මේ පාඩම තේරුම් නැත්නම් 11 ශ්‍රේණියේදී හැල මිශ්‍රණ පාඩම කොහොමවත් අවබෝධයක් නැති වෙනවා. මේ පාඩම හරියට අවබෝධ කරගත්තේ නැත්නම්. රසායන විද්‍යාවේ මේවා අමතක කරලා මගේ ඇරලා ගිහිල්ලා ලකුණු ප්‍රමාණයක් ගන්න බෑ. හරිද? සාමාන්‍යයෙන් ගොඩක් ගුරුවරුත් ඇවිල්ලා මේ පාඩම එච්චර මග්ගාරණ ස්වභාවයක් තමයි උඩින් පල්ලෙන් කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. මොකද සමහරුන්ට ඒ
වටහා ගන්න ටිකක් අපහසුතාවයක් තියෙන නිසා. ඒත් ඇවිල්ලා හරි ලේසි. හරිද? දැන් මේ මූලික දැනට කියපු කරුණු පැහැදිලි නම් හරි. අර දෙයනම් ඇවිල්ලා මුල් කාලේදී හයිඩ්‍රජන් පරමාණුවට සාපේක්ෂව තමයි ගත්තේ. ඒත් එක්කම වර්තමානයේදී පාවිච්චි කරන්නේ කාබන් පරමාණු. කාබන් වල දැන් මම බෝඩ් එක ඕන්න පාවිච්චි කරලා තියෙන්නේ මම මේකම ලියන්නම්කො කාබන් වල මේක කාබන් පරමාණුව. මේ තව කාබන් පරමාණුවක් සංකේතාත්මකව දක්වනවා. කාබන් පරමාණුවේ මම යටින් මේ ලියන්නේ මොකද්ද? 6යි කියලා ලියුවේ. යාගේ 6යි කියලා ලියුවේ මොන ක්‍රමාංකයද? පරමාණු ක්‍රම. පරමාණුක ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන ගන්න නෙවෙයි නේ. ප්‍රෝටෝන ගන්න. මම උඩින් ලියනවා මේකේ ප්‍රෝටෝන ගන්න. උඩින් ලියන්නේ මොන ක්‍රමාංකය? ස්කන්ධ ක්‍රමාංක. ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියලා ලියනවා. එතකොට මේ ස්කන්ධ ක්‍රමාංක දෙකක් සහිත කාබන් පරමාණු දෙකක් තමයි සංකේතාත්මකව දක්වලා තියෙන්නේ. මේවා සාමාන්‍ය කාබන් වල මොනවා කියලාද අපි හඳුන්වන්නේ? දෙවෙනි පාඩ මොකක්ද? සමස්ථානික සමස්ථානික. හරිද? ඔය කාබන් වල සමස්ථානික දෙකක් තමයි. කාබන් 6 සමස්ථානික 14 සමස්ථානික. කොහොම කීපයක් තියෙන්න පුළුවන්. හැම මූලද්‍රව්‍යයකටම ගොඩක් ඒවට හැල ඔය වගේ සමස්ථානික තියෙනවා. එතකොට එහෙල මේ සම්මතයේ විදිහට අපි භාවිතා කරන්නේ මොකද්ද? මේ කාබන් 614 එක නෙවෙයි. 612 සමස්ථානිකේ තමයි භාවිතා කරන්නේ. මම මේ ටයිප් කරනකොට මට තේරෙන්නේ නැහැ මේ කොහොමද මෙතනට 6 කියලා ටයිප් කරන්න කියලා. ඒක නිසා බොහොම පහසුවට මම එල්ල 12 විතරයි යටින් දක්වලා උඩින් දක්වලා තියෙන්නේ. ස්කන්ධ ක්‍රමාංකය විතරයි දාලා තියෙන්නේ. පරමාණු ක්‍රමාංකය ටයිප් කරලා නැහැ. අයියෝ. ඔව්. ඒක නිසා ඔයගොල්ලෝ මේ ටියුට් එකේ යටින් පරමාණුක ක්‍රමාංකය 6 කියලා ඉවරලා හැමතැනම යොදා ගන්නවා. ඉදිරියට තියෙන අහුවෙන තැන් වල. හරිද? එතකොට මේ සමස්ථානිකේ අපි කොහොමද හඳුන්වන්නේ? කාබන් 612 සමස්ථානික. තමයි භාවිතා. ඒකම නෙවෙයි. හරිද? 612 සමස්ථානිකයට යම් කිසි ස්කන්ධයක් තියෙනවා. දැන් හිතන්න මම මේ ක්ලේ ටිකක් තියෙනවා. මේකෙන් භාවිතා කරනවා. මේක භාවිතා කරන පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් බලන්න මෙහෙම. දැන් මේ කාබන් 612 සමස්ථානිකේ පරමාණුවක් කියලා හිතන්නකෝ මේක. කාබන් 612 සමස්ථානිකේ පරමාණුවකට යම් කිසි ස්කන්ධයක් තියෙනවනේ. ඔව්. උතර දෙනවා. දැන් කාබන් 612 සමස්ථානිකේ පරමාණුව. ඔව්. කියලා හිතන්න පුළුවන් නේ. හරිද? ඔන්න කාබන් 612 සමස්ථානිකේ පරමාණුවක යම් කිසි ස්කන්ධයක් තමයි මේ අරගෙන තියෙන්නේ. ওই ස්කන්ධයෙන් අපි සම්මතයේ විදිහට සලකන්නේ මේක නෙමෙයි. කාබන් 612 සමස්ථානිකේ පරමාණුවක් නෙවෙයි. පරමාණුවේ කීය පංගුවක්ද? ඉතින් කෑල්ලක් මම ගන්නවා. එකකින් පංගුව. 12න් පංගුව. 12න් පංගුව. 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධේ 12න් පංගුව තමයි ඔන්න ඒකක ඉන්නේ. හරිද? 12න් පංගුවක් තමයි ඒකක විදිහට අරගෙන තියෙන්නේ. ඔන්න එහෙනම් මගේ අතේ තියෙන මේ චූටි ප්‍රමාණය ගත්තාම කාබන් 612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධෙන් 12න් පංගුවක්. ඔන්න දැන් අපි බලනවා අනෙක් පරමාණු ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු මේ කාබන් 612 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුවගේ ඔක්සිජන් කී ගුණයක්ද කියලා බලමු. ඒ වගේම නයිට්‍රජන් මේ වගේ කී ගුණයක්ද කියලා බලමු. මේ වගේ කියලා කිව්වේ මේක මොකද්ද මේ? මේක ක්ලේ කියන්න එපා. මේ මං ගන්න පරමාණු. කාබන් 612 සමස්ථානිකයේ කාබන් 612 පරමාණුක සමස්ථානික කතාව දැන් පටල ගන්න එපා. කාබන් 612 පරමාණුවේ ස්කන්ධෙන් කීයෙන් පංගුවක්ද මේ? 12න් 12න් පංගුව. එහෙනම් 12න් පංගුව තමයි සම්මතය වෙන්නේ. හරිද? මුලින්ම ගත්තේ මොකද්ද මේ කාබන් මේ ඔක්කොම එකතු වුණාම කාබන් 612 පරමාණුක ස්කන්ධය මේ. ඒකෙන් 12න් පංගුවක් ගන්න. ඔන්නේ 12න් පංගුවට සාපේක්ෂව බලනවා අනෙක් ඒවා කී ගුණයක්ද කියලා. මේ වගේ කී ගුණයක්ද? ඔක්සිජන්. මේ වගේ ගුණයක් නයිට්‍රජන්. හරිද? කාබන් වල කාබන් මේ වගේ කී ගුණයක්ද? 12 ගුණයි. 12 ගුණයක් වෙන්න ඕනේ. හරිද? මොකද ඒකෙන් අපි 12න් පංගුවනේ කඩලා ගත්තේ. හරිද? එහෙනම් මේ කෑලි 12ක් ප්‍රමාණයක් තමයි කාබන් පරමාණුක ස්කන්ධය. එතකොට මීට සමාන වෙන්නේ කී මොකක්ද? ඒක දන්නේ නැතුව ඇති. හයිඩ්‍රජන් වල දැන් අපි සාමාන්‍යයෙන් කියනවා ඒ සාපේක්ෂ ප්‍රමාණය 1යි කියලා උරලා. එහෙනම් හයිඩ්‍රජන් ප්‍රමාණයට සමාන ස්කන්ධයක් තමයි මේ 12න් පංගුව කියලා කියන්නේ. දැන් මේ කියපු දේ තේරුණාද මේ කියපු කරුණ? ඔව්.
මෙතෙන්ට අරගෙන කියපු දේ. තේරුණා 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 ඒක දැන් මේ වැඩේම ඉන්න ඕනේ 148ක් සහ තව 5 දෙනෙක් යටින් වෙනම එකතු වෙලා තියෙනවා 150කට වඩා ප්‍රමාණයක් ඉන්නවා. ඒක හැමෝටම පැහැදිලි වෙනවා. තේරුම් නැත්නම් ඉන්න අහන්න. පොඩි දෙයයි කලේ මම මේ බොහොම විස්තර කර කරන්නේ නැහැ. මේක මුල තේරුම් ගත්තොත් එහෙම අර අග මට කියන්න දෙයක් නැහැ. අන්තිමට ඔක්කොම පැහැදිලි. මුල කොටස පැහැදිලි වුණොත් එහෙම. හරිද? එහෙනම් මෙතෙන්දී අපි මේ සලකන්නේ යන්නේ යමකට යම් පරමාණුවකට සාපේක්ෂව තවත් පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්න තමයි යන්නේ. එතකොට මේ සම්පත ඒකකයේ විදිහට ඉස්සර භාවිතා කළා එකක භාවිතා කළාට දැන් භාවිතා කරන්නේ කාබන් 612 සමස්ථානිකයේ පරමාණුව. ඒ පරමාණු විතර නෙමෙයි. ඒ පරමාණුවෙන් 12න් පංගුවක්. 12න් පංගුවගේ කී ගුණයක්ද අනෙක් එක පරමාණු පිරුලා කියනවා. හරිද? මේ ගත්තනේ මේ ඒකකයක් නෙමෙයි. මෙන්න මේ ඒකකයට නමක් කියනවා අපි කියනවා පරමාණුවේ ස්කන්ධයමයි ඒකකේ නිසා ඔකට මොකක්ද කියන්න පුළුවන් නම? පරමාණුවේ ස්කන්ධයමයි ඒකකේ. ඒකකයක් නේ. මොනමයි ඒකකයක්ද? පරමාණුමයි. පරමාණුවේ ස්කන්ධයමයි. ස්කන්ධයමයි ඒකකයක්. මොකේ ස්කන්ධයමයි ඒකකයක්ද? පරමාණුවේ ස්කන්ධයක. ඒක නිසා ඕකට කියනවා මේ මොකද්ද කියන්න පුළුවන්? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියනවා. එහෙනම් පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ මොකද්ද? මේ එකම දේ ආය. කියන්නද? පාඩම්නේ. පරමාණු ස්කන්ධයමයි ඒකකේ. හරි ඒක කියන්නේ ඇයිලා මොකද්ද මේ ගත්තේ? ඒකකේ විදියට. කාබන් 612 පරමාණුවෙන් 12න් එකක්. කාබන් 612 සමස්ථානික පරමාණු ස්කන්ධෙන් 12ක. දැන් මට සමස්ථානික කියන වචනේ කියවෙනවා. ඕගොල්ලන්ට හුරු කාබන් 612 පරමාණු ස්කන්ධය කියලා ගත්තත් කමන්නේ. කාබන් 612 පරමාණු ස්කන්ධෙන් 12න් පංගුව තමයි මේ පරමාණුක ස්කන්ධයේ ඒකකය කියලා කියන්නේ. හරිද? ඒත් දෙන්නම පැහැදිලිද? ඔව්. පැහැදිලි. නම් හරිද? පස්සේ බෑ පොත බැලුවට මේක තේරුම් ගන්න හැමෝටම නෙවෙයි ගොඩක් අයට අපහසු වෙන්න පුළුවන්. මේ අර්ථයම තේරුම් ගන්න ඕනේ. මේ පොත කියවලා තේරුම් ගන්න පුළුවන් පාඩමක් නෙවෙයි ඒක. හරිද? එතකොට දැන් අපි ඒකකේ අගය සොයමු කියලා ඉවරලා මෙතන මම අගය ගණනය කරලාම තියෙනවා. ඒතොර එහෙම අගයක් හොයන්න ගිහලා අපිට මොකද්ද අවශ්‍ය වෙන්නේ මේකෙදි? කාබන් 612 පරමාණු ස්කන්ධයේ 12 පංගුවක ප්‍රමාණය ගන්න ඕනේ. 12 පංගුවක් ගන්න නම් කාබන් 612 සමස්ථානිකේ පරමාණු ස්කන්ධය කොච්චරද කියලා ඕනනේ. මේක ස්කන්ධය මේ උදාහරණෙට මේ ගත්තා පොඩි අපින්නන්න බෑනේ අපිට. හරිද? මේක ස්කන්ධය කොච්චරද කියලා ඕනේ. මෙන්න මේක ස්කන්ධය 12ට බෙදුවට පස්සේ එනෝනේ යකයක්. ඕක තමයි පරමාණු ස්කන්ධ ඒකකයේ අගය. එහෙනම් මෙතන මේ විසඳලා තියෙන්නේ එන්නේ. එහෙනම් පරමාණු ස්කන්ධ ඒකකයේ අගය සොයමු කියලා කියනවා. එහෙනම් ඒ සඳහා කාබන් මෙතන 612 මෙතන 6 දා ගන්න ඕනේ. මට ඒක ටයිප් කරන්න ඒක තේරෙන්නේ නැහැ. කාබන් 612 සමස්ථානිකේ පරමාණු ස්කන්ධය කීයද දීලා එන්නේ ඒකේ සත්‍ය ස්කන්ධය දීලා තියෙනවා 1.99යි වැඩි කිරීම 10 ඍණ 23යි. එච්චර කුඩා ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම. එතකොට ඕකෙන් 12න් පංගුව නේද පරමාණු ස්කන්ධ ඒකකයගේ. 1. හරිද? එහෙනම් මේ ලැබිච්චාගේ 12ට බෙදුවාම ඒක තමයි පරමාණු ස්කන්ධ ඒකකයගේ. ඒ ගත්තර තේරුණාද? ඕගොල්ලෝ තේරුණා. ඔව් කාබන් පරමාණු ස්කන්ධය කොච්චරද කියලා තියෙනවා. කාබන් නිකම්ම නෙවෙයි කාබන් 612 සමස්ථානයේ පරමාණු ස්කන්ධය දුන්නා. ඕක 12ට බෙදුවාම ඒ 12න් පංගුවේ යගේ. අර ක්ලේ ගුලිය මතක තියාගන්නකො. මේකේ සම්පූර්ණ එකේ ස්කන්ධය ගන්නවා නම් ඕක 12ට බෙදුවා මෙන්න මේ කැලේ ස්කන්ධය තමයි වර්ගෙන් තියෙන්නේ. කැලේ නෙවෙයි කාබන් 612 සමස්ථානයේ පරමාණු ස්කන්ධය 12න් පංගුව. 12න් පංගුව අගේ තමයි ඒකට උත්තරයක් ලැබිලා තියෙනවා. මොකද්ද ලැබිලා තියෙන්නේ? 1.66යි 7යි වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. එහෙනම් පරමාණු ස්කන්ධයේ මේව කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ගණනය කිරීමක් පොඩි ආවොත් එහෙමයිලා අර අනිකුත් තොරතුරු ඇසුරින් ගණනය කරන්න පුළුවන්. ඕක කටපාඩම් කරන්න එපා. ගුරුතුමා අර කියන්න. ප්‍රශ්නයක් නැහැ කියන්න. මේ කාබන් වල ස්කන්ධයකේ මේ 1.99යි 3 කියලා තියෙනවානේ අර උඩ තියෙන බ්‍රේකේ. කොයිකේද? කාබන් පරමාණු ස්කන්ධයේ 1.9 මේක අගය වෙනස්ද? 1.99 3යි කියලා තියෙනවද? ඒ කියන්නේ මෙතන 1.99 3 කියන එක නෑ කියලාද ඔය කියන්නේ? ඔව් ගුරුතුමා. දැන් හරිද?
මම දැන් හරි 3 ගුරුතුමා. කියලා දැම්මාම අර ඔන්න දැන් මම 3යි කියලා දැම්මනේ. දැන් බලන්න මේ 1.9යි කියලා කිව්වෙත් මේ 10න් පංගු 9ක් නේද මේ? ඔව්. මෙතන ආය 9යි කියලා කියන්නේ 100න් පංගු 9ක් නේද? ඔව්. ඊට පස්සේ මේ 3යි කියලා කියන්නේ 10න් පංගු 3ක්නේ. ඔව්. හරිද? මෙහෙම දශම ස්ථානෙන් අගය දුරස් වෙනකොට ඒ පංගුවේ වටිනාකම අඩු නිසා තමයි ඒක සාමාන්‍යයෙන් අපි අගය ප්‍රකාශ කරනකොට ආසන්න දශම ස්ථාන දෙකකට විතරක් දාන්නේ ඒකයි සාමාන්‍යයෙන් ගත්තාම. හරිද? මෙතනට ඇවිල්ලා දර 10 පංගු 3යි කිව්වම එතන වටිනාකම අඩු නිසා ඔක දැම්මත් එකයි නොදැම්මත් එකයි. හරිද? මොකද දශම ස්ථානෙන් ඇවිල්ලා ඈතට යනකොට ඒක වටිනාකම අඩු වෙන නිසා. ගොඩක් ඇවිල්ලා ගණනය කිරීම වලදී 1.1 කියලා දාලි වරලා දශම ආසන්න දශම ස්ථාන දෙකකට විතරයි තබන්නේ. හරිද? ඒක ඇවිල්ලා ඒක නිසා දර මුල් දශම ස්ථාන වටිනාකමක් තියෙනවා. පිටිපස්සට යන්නේ නැහැ වටිනාකම අඩු නිසා මේක තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. උත්තරේ මෙතන තියෙනවා නේ. රයිට් හොඳයි. ඒක සමහරව ගණනය කරන්නත් ඇති. එතකොට මේ අපි ඉදිරියේදී අභ්‍යාසයක් කරනකොට බලමු හැල මෙතන 10 රින ඒ 24 වගේ එනකොට හැල කොහොමද සුළු කිරීම සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ මූලික අවබෝධය ලැබුණාද කියලා තමයි එතන පරීක්ෂා කරලා බලුවේ. ඊට වඩා දෙයක් නැහැ. හරිද? දැන් කියපු දේ තේරුණාද? මෙච්චර වෙලා කියපු දේ දැන් 10 මාටත් කිට්ටු වෙනවා. තව වෙලා තියෙනවා. තේ පැහැදිලිද කියපු දේ? ඔව්. හොඳයි. මේ එක්කෙනෙක් දෙන්නේ කොව් කියලා හරියන්නේ නැහැ. හැමෝටම මේ අවබෝධය ලැබෙනවා. පොඩි දෙයක් දැන් කිව්වේ. හරිද? ඔන්න දැන් ඒ කියපු දේ තවත් ඔන්න විස්තර කරනවා. ඒ කියපු දේම තමයි මේ තියෙන්නේ. එහෙනම් ඒ ආකාරයට එන්නේ ඒකකයට සාපේක්ෂව. මොන ඒකකයටද? පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂව. ස්කන්ධ ඒකකය කියලා ගත්තේ මොකද්ද දැන්? එකම දේ. මේ මතක් වෙන්න ඕනියන් 10 කියන්නේ. කාබන් 612 පරමාණුවෙන් 12 එකක්. ආබන් 612 සමස්තනිකේ පරමාණු ස්කන්ධෙන් 12න් එකක්. එහෙනම් ඒකට සාපේක්ෂව නේද අපි පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. ඒක නිසා මේකට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. මොකට සාපේක්ෂවද? කාබන් 612 සමස්තනිකේ 12න් පංගුව වගේ කී ගුණයක්ද කියලා බලනවා. අනික අර අපිට අවශ්‍ය කරන පරමාණුයේ ස්කන්ධය. ඒ කියන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්තනික පරමාණු ස්කන්ධයෙන් 12න් එක වගේ කී ගුණයක්ද කිව්වොත් අපි කියනවා අන්නර මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය තමයි ඔක් කියලා උල්ලා කියනවා. උදාහරණ වශයෙන් ගත්තොත් එම ඔක්සිජන් පරමාණුයේ ස්කන්ධය ගත්තහම කාබන් 612 සමස්තනික පරමාණු ස්කන්ධයෙන් 12න් එක වගේ කී ගුණයක්ද කියලා කියනවා. එතකොට අපිට ලැබෙන්නේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. මොකට සාපේක්ෂවද? එකමද කියන්නේ ආබන් 612 කාබන් 612 පරමාණු. පරමාණු වල මේ 12න් එකෙන් 12න් පංගුව වගේ කී ගුණයක් බලන ඔක්සිජන්. සාපේක්ෂකයේ තමයි. ඔව් එතකොට එහෙනම් අපි කියවන 16 ගුණයක් කියමුකෝ. 16 ගුණයක් නම් අපි කියන්නේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි 16යි කියලා. ඔන්න ඒ සඳහා දැන් මේක සාපේක්ෂවන ගත්තේ. මෙයා මේ වගේ කී ගුණයක්ද කියලා බැලුවේ. ඉතින් ඒක කී ගුණයක්ද කියලා ගන්නකොට එහෙනම් අපිට ඒකක ලැබෙනවද? දැන් උදාහරණයක් ගත්තොත් ළමයි දෙන්නෙක් ඉන්නකොට පන්තියේ දෙන්නගේ අපි නිකන් බර කියලා කියමුකෝ. එක්කෙනෙක්ගේ බර ග්‍රෑම් වලින් කියන්නේ කිලෝග්‍රෑම් වල 20 නම් අනිත් එක්කෙනාගේ 40 නම් අපි කරන්නේ ඇවිල්ලා සාපේක්ෂව බලනකොට එක්කෙනෙක්ගේ ස්කන්ධය අනිත් එක්කෙනාගේ ස්කන්ධෙ බෙදීමන්නේ කරන්නේ. එතකොට ඒක කැපිලා යනවනේ. අනිත් එක්කෙනාගේ මෙච්චර ස්කන්ධයක් කියනකොට ඒක කැපිලා යන නිසා අපි කියන සාපේක්ෂකයක් නිසා එළ මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ඒකක තියනවද? සාපේක්ෂයන් නිසා ඒකක නෑ ගුරුතුමා. ඒකක නෑ සාපේක්ෂකයක් නිසා ඒකක නෑ කියලා කියනවා. එතකොට ගුරුතුමා ගුරුතුමා ඔව් ඕකේ ගුරුතුමා අන්තිමට උත්තර හොයලා වට යන්න එහෙමත් ඕන නේද? ඒකේ අපි මෙහෙමයි අර්ථ අපි අභ්‍යාස කරමු. එතකොට සාමාන්‍යයෙන් එහෙලා අපි අර 0.5ට වගේ තිබ්බට 0.5ට වගේ තියෙනවා. එහෙම නැත්නම් අර මූලික අර පූර්ණ සංඛ්‍යාවකට වගේක තමයි ලැබෙන්නේ ගොඩක් දුරට. දැන් සමහර ඒවා සාපේක්ෂයෙන් ගත්තොත් දැන් අපි කොපවල ගත්තොත් 63.5යි කියලා කියනවා සාපේක්ෂකේ. වටේලි වුණා අර ආසන්න භාගයට වගේ තමයි තියන්නේ.
හරිද? එහෙම එක හරි වැඩි. මොලේ හරිද? එතකොට දැන් අපි බලමු. ඔන්න සූත්‍රයක් තියෙනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය බෙදනවා පරමාණු ස්කන්ධ ඒකකේ. මේ පරමාණු ස්කන්ධ ඒකකේ කියනකොට මතක් වෙන්න ඕනේ මේ මොකක්ද කියලා. ඒක ඔන්න තවත් පැහැදිලි කරලා තියෙනවා සමානයි මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය බෙදනවා මේ පරමාණු ස්කන්ධ ඒකකේ කියන එක ඔන්න පැහැදිලි කරලා දෙවෙනි සූත්‍රයේ තියෙනවා. කාබන් 612 පරමාණු ස්කන්ධය බෙදීම 12. ඒ ඕනනම් ಗುಣ කිරීමක් විදිහට 1ට 12 කියතේ. ඉතින් මෙතන මේ එකකින් වැඩි කරලා 12න් බෙදනවා කියන එකට මේ මෙතන කියන්නේ මේකේ. මෙතන 12න් මේ ඉරයට 12 තිබුණත් හරිය. හරිද? එහෙනම් මෙතන මේ සූත්‍රයේ ඒක බලන්න එපා. මෙතන මේ සූත්‍රයේ සමස්තය ගත්තොත් එහෙම සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදනවා කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් පංගු වෙනවා. ඔන්න ඔකයි සූත්‍රය. හරිද? ඔන්න ඔය සම්බන්ධව පොඩි ගණනය කිරීමක් තියෙනවා මේක හදන්නකො බලන්න උත්සාහ කරමු. පොඩි වෙලාවක් දෙන්න. මොකක්ද කියලා තියෙන්නේ? පොටෑසියම්. දන්න පරමාණුවන්නේ. පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. කීයද? 6.4 6යි 10 23යි. ඔව් කියන්නකො. ගුරුතුමා හැදුවා. හදලා තියෙන්නේ ඈ. අනිත් අය ඒකයි. right. අපි බලමු ඈ. හරිද? එතකොට 6 මෙන්න මේ ප්‍රමාණය තමයි ගුරුතුමා පොටෑසියම් උත්තරය ආවා. සැබෑ ස්කන්ධය. 1.695. එකයි ගානක් එයිද? 1.9 කීයද ආවේ? බලමු ගුරුතුමා 1.695. උත්තරය ආවා. ඔය උත්තරේ ගන්න එක පොඩ්ඩක් හෙට වෙට ගියාට කමක් නැහැ. ක්‍රමයේ තේරුණා නම් හරි. තව කවුද ප්‍රශ්නයක් අහනවා කියන්නකො. කවුද ගුරුතුමා කිව්වේ? ගුරුතුමා උත්තරේ ගත්තා. හරි. බලමු. ඊට පස්සේ කියනවා පරමාණු ස්කන්ධ ඒකකයේ දීලා තියෙන. ඔන්න පරමාණු ස්කන්ධ ඒකකයගේම දීලා තියෙනවා. 1.99යි කියලා ඔන්න. ඒ කියන්නේ මේ කාබන් 612 පරමාණුක මට වැරදුනා පොඩ්ඩක්. හරිද? පරමාණු කාබන් 612 පරමාණු ස්කන්ධයනේ දීලා තියෙන්නේ. හරිද? දීලා තියෙන්නේ මොකද්ද? කාබන් 612 පරමාණු ස්කන්ධය. එහෙනම් අපි පොටෑසියම් පරමාණු ස්කන්ධය ඕෆ් කරගන්න මම ළමයි නලවන්න බෑ. හරිද? මේ කෙනෙක් කොන් කරගෙන ඉන්නේ නැහැ දැන් මොකද ගෙදර මිනිස්සුන්ට කතා නොකර ඉන්න බෑනේ. ඒගොල්ලෝ කතා බහ කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ඒ අවශ්‍ය වෙලාවට මයික් එක ඔන් කරගන්න. හරිද? දැන් අපි පාඩමට මොකක්ද කියන්නේ? පොටෑසියම් පරමාණු ස්කන්ධය දීලා තියෙනවා කොච්චරද කියලා. කාබන් පරමාණු ස්කන්ධයක් දීලා තියෙනවා. අපිට කාබන් පරමාණු ස්කන්ධය වැඩන්නේ නැහැනේ. මොකක්ද අවශ්‍ය කරන්නේ? කාබන් පරමාණු ස්කන්ධය 12න් පංගුව නේද අවශ්‍ය වෙන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගන්නකොට. හරිද? එහෙනම් එල මෙන්න මේ අගය 12න් බෙදන්ලා ලැබෙනාගේ තමයි ගන්න ඕනේ. ඔන්නම් මට පුළුවන් මේ හදන්නකො බලන්න. ගුරුතුමා උත්තරේ දන්නවා. හරි. හොඳයි ඈ. බලමු. දැන් අපිට දීලා තියෙන්නේ මොකද්ද? පොටෑසියම් පරමාණුක ස්කන්ධය. සමානයි දීලා තියෙන වගේ කීයද? 6.4යි 7.6යි ගුණ කිරීම 10 ඍණ 23යි. 10 ඍණ 23යි. දැන් එතකොට තව මොකක්ද දීලා තියෙන්නේ? කාබන් 612 පරමාණුක ස්කන්ධය. කාබන් 612 පරමාණුක ස්කන්ධය කොච්චරද? 1.99යි වැඩි කිරීම 10
ඍණ 23 ග්‍රෑම්. දැන් මේ කාබන් පරමාණු ස්කන්ධයෙන් මේ දීලා තියෙන්නේ. අපිට ඒක වැඩක් නැහැ. මේකෙන් final one. 12 පංගුවක් වගේක් ගන්න ඕනේ. මේකෙන් 12 පංගුවක් වගේක්. හරිද? ඒක තේරුණාද කියන දේ? ඔව් ගුරුතුමා. right. එහෙනම් මේකෙන් 12 පංගුවක් ගන්න ඕනේ. මේක බෙදීම 12. අපි පැත්තක බෙදලා බලනවා. දැන් අමාරු දෙයක් මේ කියන්නේ 1.99 බෙදන්න ඕනේ 12ට. බිඳුවයි 19ට 12 6.9 හරිද? ඊට පස්සේ මම මෙතන කීය දෙන්නේ ඊළඟ එක? 0.1යි 8නේ 8.9 6 6 12 පායටයි 72යි නාරයි 6 0.1යි 6යි 10යි ඍණ 23. දැන් මේ සුළු කරනකොට අපි මේ අගේ විතරයි සුළු කරන්නේ. දැන් අපිට මේව සුළු කරන්න යන්නේ නැහැ. මේ වටිනාකමට ලැබෙන අගේ ඒ 10යි ඍණ 23 අගේ. දැන් ඔන්න ඒ අගේ ලැබුණා අපිට. හරිද? දැන් හරි නේද? දැන් අපි මොකද්ද හොයන්න ඕනේ? පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. දැන් අපිට ගත්ත හැකි එහෙනම් පොටෑසියම් වල සැබෑ ස්කන්ධය 6.4යි 7යි 6යි 10යි ඍණ 23යි බෙදන්න ඕනේ. දැන් අපි කාබන් 6 සමස්ථානික පරමාණු ස්කන්ධෙන් 12න් පංගුවට ලැබිච්ච අගේ ලැබුණා. කීයද කියලා. එන්න ඒකෙන් තමයි මේ අගේ බෙදන්න ඕනේ. 0.1යි 6යි 10යි ඍණ 23යි. හරිද? දැන් ගත්තාම මෙතන 10 ඍණ 23ක් යට තියෙනවා උඩ 10 ඍණ 23ක් තියෙනකොට හැල සමානා කියන්නේ අපිට කපල දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ 6.0 මෙන්න මේ සුළු කරන්න මෙතන 6.4යි 7යි 6 බෙදන්න ඕනේ 0.1යි 6ට. බෙදනකොට අපි මොකද කරන්නේ? ගුරුතුමා. මේක වැඩි කරා 100න් වැඩි කරා. ගුරුතුමා. ඔව්. කැඩි එහෙන්නේ. I know okay. ගුරුතුමා. හරි හරි මම හොඳට ඇහෙනවා ගුරුතුමා. චුට්ටයි. හොඳට ඇහෙනවා. හොඳට ඇහෙනවා ගුරුතුමා. ඔව් ගුරුතුමා හොඳට ඇහෙනවා. හොඳට ඇහෙනවා පුරුතුමා. එන්නේ නේ. හරි හරි. එන්නේ. ඒක ඔයගේ ප්‍රශ්නය. අමුසගේ වයිෆයි එක යවුලා. එයා යන්නකෝ එන. මල වාතයක් අපි සිග්නල් මල වාතයක් කවුද නවී පාලම කුඹුර හොඳයි ඈ ආගන්න දැන් මේක මේ සුළු කිරි මේවා ගණිතේ මේවා ඈ දැන් මේක නොතේරුණා කියලා මේ පාඩම අපහසුයි කියලා හිතන්න එපා මේක ಗುಣ කරාට පස්සේ කීයක් දෙන්න ඕනේ සාමාන්‍යයෙන් දැන් මම දන්න නිසා දන්නවා මේක ಗುಣ කරාට පස්සේ එන්න ඕනේ 39යි ගණන්නේ මොකද මම දන්නවා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 39යි කියලා කරලා. ඒ අගේ තමයි විතර ලැබෙන්නේ. ඒකනේ අපි හොයාගන්නේ. ඒක නිසා. එහෙනම් එන්නේ ඒ ආකාරයට තමයි අපි සුළු කරලා ගන්න. ඒ අපිට අවශ්‍ය මූලද්‍රව්‍යයේ සැබෑ ස්කන්ධය ගන්නවා. ඊට පස්සේ කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුවේ අගෙන් ඒක බෙදනවා. බෙදුවට පස්සේ අපිට ලැබෙනවා ඒ අදාළ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ අගේ අපිට ලැබෙනවා. එතකොට පොටෑසියම් වල නිසා එන්න එයාගේ ලැබිලා තියෙනවා 39 කියලා. දෙවෙනි එක බලන්නකෝ. ඒක පැහැදිලිද? පොඩි දෙයක් තියෙන්නේ එතන. කැඩි. ආයෙ කැඩි දෙන්නේ. ඔව්. ගුරුතුමා මට. අහෙනව නේද? ගුරුතුමා 6.4යි 7යි 6 0.1යි බෙදපම 40.4යි 4.7යි එන්නේ. කීයයි දශම 40යි දශම ගණක් ආවද? 40.4යි 7යි 5 ගුරුතුමා 40.4යි 7යි 5 4.5යි. හරියට බෙදුවද බලන්නකෝ. මම නෑ ගුරුතුමා ගුරුතුමා තුනයි දශම 39.1යි කියලා. කියන්නකෝ. 39.1යි කියලා ආයි. 39.1 කියලා කියන්නේ ආසන්න වශයෙන් 3.2යි. ඔය 40යි ගාන ආපු අය පොඩ්ඩක් සුළු කිරීම වල
අඩුපාඩුවක් වෙලා ඇති ඈ. 3.2 දැන් ඔය එච්චරම මේ අර සුළු කිරීම බලන්නේ නැහැ. සාමාන්‍ය ඔක බහුවර්ණ ප්‍රශ්නකදී ආවොත් එහෙම මේ සම්බන්ධීය තමයි ඔයගොල්ලන්ගෙන් බලන්නේ. ඒ කියන්නේ මේ ඉහළ දාලා තියනාගේ මෙන්න මේ වගේ ප්‍රකාශනයකින් වගේ තමයි දක්වලා තියෙන අන්තිමට උත්තරේ ගන්නකොට. මේවා සුළු කරන්න සාමාන්‍යයෙන් එන අවස්ථා අඩුයි බහුවර්ණ ප්‍රශ්න වල. හැබැයි ව්‍යුහගත රචනා වගේ එන්න පුළුවන්. හරිද? ඒතකොට අවබෝධය තමයි වැදගත් වෙන්නේ. ඔය සුළු කිරීම පොඩි පොඩි දෝෂ තිබුණාට එච්චර ආයිලා මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ නැහැ. මොකද ඒක ගණිතය නිසා. දෙවෙනි එක බලන්නකො. සෝඩියම් පරමාණුක ස්කන්ධ. ගුරුතුමා? ඔව්. ගුරුතුමා ඔය සුළු කිරීම ගණන් එනව නේද විභාගෙට? ඔව් එනවා පළාත් ප්‍රශ්න පත්‍ර වලට විශේෂයෙන් එනවා. හරිද? ඊටත් වඩා වැදගත් වෙන්නේ මේ ඊට පස්සේ තියෙන හැල්ල අර මවුල සම්බන්ධයේ කොටස් ටික තමයි වැදගත් වෙන්නේ. අර මූලික කොටස අපි කරන්න ඕනේ හන්ද මේ ටික කරනවා මේ සුළු මේවාට වඩා වැදගත් වෙන්නේ පස්සේ කරන දේ ඈ. අර මේවත් එන අවස්ථා අපි දැකලා තියෙනවා. පළාත් ප්‍රශ්න පත්‍ර වල. ඒ මූලික අවබෝධය තියෙනවා නම් හරි. එහෙනම් බලන්න දෙවෙනි එක සෝඩියම් පරමාණුක ස්කන්ධය තියෙනවා. නේද? සෝඩියම් පරමාණුක ස්කන්ධය කොච්චරද කියලා දීලා පරමාණුක ගුරුතුමා ඔව් මේ ඔය ඔතන ගුරුතුමා 1.99 12න් බෙදපුවාම 0.16 නෙමෙයි 6.7 නෙමෙයි දෙන්නේ 1.17 කියලා දෙන්න ඕනේ 6.7 ඒක හරි මම මේ දැන් ආසන්න වශයෙන් සුළු කළේ හරිද ඒතකොට මේ හොඳට මතක තියාගන්න සුළු කිරීම කරනකොට හැල අර පළවෙනි දශම ස්ථානය වැදගත් දෙවෙනි එකත් බොහෝ දුරට වැදගත් මේන් ඈතට යන්න හැල ඒ වටිනාකම අඩු නිසා අර මූලික අගේට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? එහෙම ආවනම් හැල ඒක බලන්න හැල මම ඒක වාණි වර්ධි වෙන්න පුළුවන් ඈ. හරිද? දැන් මේක බලන්න ඊළඟ සෝඩියම් පරමාණු ස්කන්ධය දීලා තියෙනවා. එහෙනම් සෝඩියම් වල තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය මේ හොයන්න කියනවා. ඒ වගේම පරමාණු ස්කන්ධ ඒකකයගේ දීලා තියෙන ඕන්න කෙලින්ම. එහෙනම් මේ පරමාණු ස්කන්ධ ඒකකය කියලා කිව්වේ මොකක්ද මේ? මතක් වෙන්නත් එක්ක කියන්න. පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ මොකද්ද? කාබන් 612 පරමාණු 12 එක. කාබන් 612 පරමාණු 12 එකකගේ දීලා තියෙනවා. දැන් ඉස්සරට වඩා ලේසි නේද මේක? නේද? එතකොට සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කිව්වනම් සෝඩියම් වල සැබෑ ස්කන්ධය ලිව්වා ඒක බෙදුවා කෙලින්ම මේගේ. ඒ කියන්නේ 3.8යි 1යි 9 10 ඍණ 23 බෙදුවහම 1.66යි 10 ඍණ 24න් අපිට ලැබෙනවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. මොකද අර 12න් පංගුවගේ තමයි මේ දීලම තියෙන්නේ. අපිට අමුතුවෙන් බෙදන්න දෙයක් නැහැ. පරමාණු ස්කන්ධ ඒකකයගේ දීලා තියෙන නිසා. ඒක තේරුණාද කියපු දෙය? නැද්ද පැහැදිලි නැද්ද? හැමෝටම කියන්න දැන් මේ දැන් බලන්න බෑලා 122කට අඩු වෙනවා. ඔව් දැන් මේ අපි 11 කාල වෙනකම් මේක කරනවා ඈ අයින් වෙන්න එපා. දැන් අර සමහර දන්නේ නැති කට්ටිය හිතනවා තව විනාඩි 5නේ කියලා අයින් වෙනවා. ඒ විනාඩි 5 නෙවෙයි තව විනාඩි පැය භාගයට වඩා අපිට තියෙනවා. අද නවත්තන්න නැහැ පැයෙන් ඈ. ඊයේ සතියේත් අපි එහෙමනේ කළේ. ගුරුතුමා 11යි කාල වෙනකන්ද? ඔව් 150ට වඩා ඉඳලා දැන් 120කට අඩු වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතනවා දැන් නවත්තයි කියලා. 11යි කාල වෙනකම් කරනවා. හරිද? නැත්තම් මේ පාඩම මේ චුට්ටක් කරලා නවත්තලා අනිත් සතිය යනකොට ඊට පස්සේ මොනවද කළේ කියලා ආයෙ විස්තර කරන්න වෙනවා. ඒකයි මේ අර බුද්ධ ධර්මයේ කරන ස්වාමීන් වහන්සේගේ මේ අපි කාලච්ඡේදේ මාරු කරගත්තේ. හරිද? ඒක නිසා ඉන්න ඕනේ. දැන් තවත් අඩු වෙන්න එපා. ආලු එහෙම අයින් වෙලා නම් එලා සම්බන්ධ වෙන කියලා කියන්න කවුරු ඉන්නව නම් එහෙම දැන් බලමු ඉන්නට පිරිසාරි ඉන්නකෝ එන අපි මොකද්ද මේකේ පැහැදිලිද කියලා අහුවේ මෙතන ගැටලුව මොකද්ද කියන කාරණය ඒ අවබෝධය තමයි තියෙන්න ඕනේ බලමුකෝ අපි එතන පොඩි සුළු කිරීම එතරම් මම සලකන්නේ නැහැ ඕගොල්ලෝ සුළු කිරීම කරගන්න වැදගත් වෙන්නේ මේ තියරි එක තේරුණාද කියන කාරණය තමයි බොහොම වැදගත් වෙන්නේ. සෝඩියම් වල පරමාණුක ස්කන්ධ සමානයි දීලා තියෙන 3.9යි 1.9යි
10 ඍණ 24ද 23 ඍණ 23යි ග්‍රෑම් වලින් දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙන පරමාණු ස්කන්ධ ඒකකයගේ. පරමාණුක ස්කන්ධ ඒකකය. කොච්චරද? කීයද? 1.66යි 6යි අඩි කිරීම 10 ඍණ 24යි. අර්ධ ග්‍රෑම්. ඒ කියන්නේ මේ දීලා තියෙන කාබන් 12 සමස්ථානීය පරමාණු ස්කන්ධේ 12න් පංගුව තමයි මේ දීලා තියෙන්නේ. ඒතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්නේ මේ 12 මේ ලැබිච්චාගේ මෙන්න බෙදන්න ඕනේ මේ උඩ තියෙන පරමාණුක ස්කන්ධය. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. කාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයද? සෝඩියම් වල. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි 3.8යි 1.9යි 10 ඍණ 23යි ග්‍රෑම් බෙදන්න ඕනේ පරමාණුක ස්කන්ධ ඒකකයගේ. මේ කාබන් පරමාණුවේ ස්කන්ධ ඒකකය නෙමෙයි මේ දීලා තියෙන්නේ. කාබන් පරමාණු ස්කන්ධෙන් 12න් පංගුවගේ තමයි මේ දීලා තියෙන්නේ. මොකක් කියලාද ඒකට කිව්වේ? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. කීයද? 1.6යි 10 ඍණ 24 ග්‍රෑම්. ග්‍රෑම් per ග්‍රෑම් කැපිලා යනවා. ඒක නිසා සාපේක්ෂ පරමාණු ස්කන්ධයට අගයක් ලැබෙනවා. දැන් මේක සුළු කරාට පස්සේ කීයද එන්නේ? සුළු කරන්න ඕනද? 50ක් එන්න බෑ. 3.9යි 1.66යි. අරද මේක අපි 10න් වැඩි කරනවා 100න් වැඩි කරනවා. එතකොට 166 වෙනවා. මේකත් ඇහිලා 10න් වැඩි කරනවා 100න් වැඩි කරාට පස්සේ දශම ස්ථානෙ මෙතෙන්ට එනවා. නේද? දශම ස්ථාන මෙතෙන්ට එනවා. එතකොට එල්ල 381.9 තමයි 166න් බෙදන්න ඕනේ. මේක සාමාන්‍ය 166 කැලි දෙකක් ආවොත් එනවා. මෙන්න මේ දැන් සුළු කිරීම අර විද්‍යාව කොටස තමයි මේ ටික. දැන් සුළු කිරීම යන්නේ. 4 2 2ක් විතර 4 12 1 13 3 එකක් විතර දෙකක් 3 හරි. බලන්න. එතකොට එල්ල දෙකක් එනවනේ. දෙකක් කීයද 332යි. අර මේ බෝඩ් ඔයගොල්ලෝ ඇහලා අර රිලැක්ස් එකේ සුළු කරන හන්ද අවුලක් වෙන ගන්න මට වෙනසක් වුණොත් එහෙම කියන්න. දැන් එතකොට මෙතන ඇවිල්ලා 11න් දෙකක් ගියාට පස්සේ 9යි 7න් 3ක් ගියාට පස්සේ 4යි ඊට පස්සේ මෙතන එනවා 9ක් ගත්තොත් එහෙම කීයද? කීයක් විතර වේද? 166 කැලි 3ක් ගත්තොත් එහෙම 498ක් එනවා ගුරුතුමා. right. මම ඒකම දානවා 3ක් සමාන 498ක් වෙනවා. ඊට පස්සේ මෙතන එකක් එනවා. දැන් මෙහෙම බිඳුව ගන්න නේනවා ඇත්තනේ. මම ආසන්න වශයෙන් ගත්තර ප්‍රශ්නයක් නෑනේ 2.3යි කියලා. තේරුණාද කියපු දේ? ඕනනම් මට බිඳුව වශයෙන් මෙහෙම කියලා එහෙම ගත්ත හැකි. 2.3ක් වෙනවා කියලා ගන්න. දැන් බලන්න ඊට පස්සේ 10 ඍණ අසමානයිනේ. උඩ තියෙන 10 ඍණ 23යි යට තියෙන 10 ඍණ 24යි කියලා. මේ 23ක් මෙතනින්ම කැපිලා ගියොත් එහෙම 10 ඍණ එකක් ඉතුරු වෙනවනේ. මේ 23ක් මේකෙන් අයින් වෙලා ගියාට පස්සේ කැපිලා ගියාම 10 ඍණ එකක් ඉතුරු වෙනවා යට. ඒක මම ඉර යට දාගන්නවා 10 ඍණ 1යි කියලා. 10 ඍණ එක උඩට ආවට පස්සේ 2.3යි 10 මේ එකේ බලයක් නෙමෙයි. ඍණ එකේ බලය උඩට එනකොට ධන එකේ බලයක් එනවා කියලා කියන්නේ 10 ධන එකේ බලය කියලා කියන්නේ 10යි. හරිද? එහෙනම් 2.3 10න් අඩු කරාට පස්සේ 23ක් වෙනවා. දශම ස්ථාන කීපයක් එන්න පුළුවන්. අර ඒක පැත්තට දාලා ගත්තේ 23යි. එහෙනම් ඇහිලා අපි දන්නවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද එහෙනම්? 23ක් විදියට එතන සලකනවා. ගුරුතුමා විභාගෙටත් වටේලා ගත්තර කමක් නැද්ද? ඒකද අර ඕකේ එන්නේ සාමාන්‍යයෙන් හෙල අර ආසන්න දශම ස්ථාන එකක් විතර ගත්තාම අපිට තේරෙනවා අගේ කීයද කියලා ඉවරලා. හරිද? ඒ වටේල තමයි ගන්න ඕනේ. මොකද ඕගොල්ලන්ට පූර්ණ සංඛ්‍යාවට වටයක් නැහැ තියෙන්නේ. ආසන්න අගේට වටේනවා. සාමාන්‍යයෙන් හෙල දශම 4ක් වගේ આવත් එමේ ඒක 5යි කියලා ගන්නවා. දැන් අර කොපවල ස්තම්භවල ගත්තොත් එමේ 63.5ක් අගයක් ලැබෙනවා. ඔය ගානට 73.5 අගේ ලැබෙන්නේ නැතුව ඇති. එතකොට 4ක් වගේ આવත් එමේ අර වාගයට වට වෙනවා එතකොට. හරිද? ඒ වටේල තමයි විතර කියන්නේ. මොකද සාපේක්ෂ අගයක් කියනකොට අර දැන් හිතන්නකෝ දැන් දෙන්නේගේ උස ප්‍රමාණයක් කියලා.
එක්කෙනෙක්ට වඩා අනිත් එක්කෙනා දෙගුණයක් උස්සේ කිව්වට දෙගුණයට වඩා චුට්ටක් අඩු වැඩි වෙන්න පුළුවන් නේ. මේ සාපේක්ෂව කියන්නේ ගන්නෙ. එතකොට දෙගුණයට වඩා චුට්ටක් වැඩි කියලා අපි කියන්නේ නැහැ කියනකොට. හරිද? දැන් මිදි ගෙඩිය වගේ ඇපල් ගෙඩිය 10 ගුණයක් කියලා කිව්වට පස්සේ 10යි දශම ගානක් ආවයි කියලා එහෙම කියන්නේ නැහැ නේ අපි ආසන්න වශයෙන් කියනවා යගේ. මොකද මේ සාපේක්ෂකයක් නිසා. සාපේක්ෂකයන් වල ඇවිල්ලා මේකේ අර දශම ස්ථාන තිබුණොත් එහෙම ඒක ආසන්න අගලට වටේලා තමයි ගන්න ඕනේ. දැන් මේ කියපු මේක තේරුණාද මේ ඔයගලන්ට මෙතන අපහැදිලි වුණා අපහැදිලි වෙන්නේ මෙතන සුළු කිරීම විතරයි. අපි මෙතන ගත්තේ මහ ලොකු දෙයක් නෙමෙයි. යම්කිසි පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගන්නකොට සැබෑ ස්කන්ධය ගන්නවා. කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානිකේ පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුව ගන්නවා. එන්න එකට අපි අගේකුත් වටිනාකමකුත් නැත්නම් නමකුත් කිව්වා. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කිව්වා. පරමාණු ස්කන්ධය ඒකකයෙන් බෙදෙනවා. හරිද? කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුව. ස්කන්ධයෙන් බෙදලා අගේ ගන්නවා. දැන් ඒ දේ තමයි තේරුම් ගන්න ඕනේ. ඒකෙන් කරපු මේ සුළු කිරීම අදාළ මේ ගණනය කිරීම තමයි අපසු වෙන්නේ නැති සමහරවිට. හරිද? ඕකත් නොතේරුණා කියලා පාඩම අත්හරින්න එපා. පාඩමේ ඉදිරියේදී හරි ලේසි. දැන් මේ සුළු කිරීම අමාරු නිසා ගණිතය සමහරුන්ට අමාරු නිසා තමයි මේක ගැටලුවක් වෙන්නේ. අන්න තව චූටි වෙනසක් සහිත එකක් තියෙනවා. ඒක හරි පහසුයි. හැබැයි දැක්කාම ඉතින් ටිකක් අමාරුයි කියලා. තුන්වෙනි එකත් බලන්න අපි තව වෙලා තියෙනවනේ තාම 11ට උනත් නැහනේ. මේක පස්සේ බලන්න දැන් මට බෝඩ් එකේ තියන්න බෑ. මේ අතරතුරම ලියාගන්න මකනවා ඇත්ත. දැන් බලන්න ඊළඟට කියවලා බලන්න. මම කරනකොටම සමහරට අවශ්‍ය නම් ලියා ගන්න. බලන්නකෝ මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඊළඟ බලන්න. කියනවා y කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා. y මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය. ඒකේ පරමාණුක ස්කන්ධය අයන ඒකේ පරමාණු වලින් තමයි හැදිලා තින්නේ. පරමාණුක ස්කන්ධය කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානික පරමාණු ස්කන්ධය වගේ 4 ගුණයක්. හරිද? එහෙනම් කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානික පරමාණු ස්කන්ධය වගේ 4 ගුණයක් කියලා කියනවා. මේ මොකක්ද ඊට පස්සේ යන්නේ වාහි සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන්න කියලා කියනවා. වෙන අගයන් මොකවත් දීලා නැහැ නේද? අගයන් දීලා නැත්තම් අපි මේ දීලා තියෙන දත්තයන්ම භාවිතා කරලා සමහර ඒවා දැන් කැපෙන්න තියෙන නම් කපලා දාලා ඉවරලා අපි අගයක් ලබා ගැනීමක් තමයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. හරිද? y දැන් ඕගොල්ලෝ ඉන්නව නේද? අර 12ට අඩු වෙලා 112 ඉන්නේ. ඉන්න පිරිස ඉන්නව නේද? ඇහෙනවද මං කියන දේ? ඇහෙනවා ගුරුතුමා. ඔයගොල්ලෝ හරි ඉන්නවද? තවත් අඩුවද? මට දැන් අගිනිස් බල හිටියොත් දැන් වැඩේ කරන්නේ නැහැ. උමනා කට්ටියනේ ඉන්නේ ඉතින්. හරිද? y නම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධයේදී පරමාණුක ස්කන්ධය දීලා තියෙන. එක පරමාණුවක් කොච්චරද කියලා අගේ දීලා නැහැ. ඒක කොච්චරක් කියනවද? කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වගේ 4 ගුණයක් කියලා කියනවා. ඒතර y වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න කියලා කියනවා. දැන් බලමු කිසි දෙයක් දීලා නැති නිසා අපි මොකද කරන්නේ? මේ සූත්‍රයවත් ලියාගෙන බලනවා. සූත්‍රය ලියාගෙන මොකද්ද හොයන්නේ කියලා කියන්නේ? සාපේක්ෂ මම මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලියලා මම බෝඩ් එක පොඩි නිසා කෙටි කරලා ලියනවා. ඕගොල්ලෝ මෙහෙම විභාගෙදී මෙහෙම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. දන්න කෙනා දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියනවා. මොකේද y වල? සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි අපි දන්නා සූත්‍රය අපිට ලියන්න හැකියි. මොකක්ද ලියන්න පුළුවන්? y වල ඉර උඩට එන්නේ මොකද්ද? y වල පරමාණුක ස්කන්ධයනේ. සූත්‍රය. ඕගොල්ලෝ මේ අර ගෙදර එච්චර සද්ද නැති කට්ටිය නම් ඉන්න ඇහිලා මයික් කොන් කරගෙන ඉන්න. එතකොට කෙලින්ම අහුවම උත්තර දෙන්න පුළුවන් නේ. අරද නැත්තම් මම තනියෙන් කතා කරනවා වගේ හැඟීමක් මට ඇති වෙන්නේ. හැල පන්තිය වගේ නෙමෙයි පේන්නේ නැති නිසා. පොද උත්තර දීගෙනම කරගෙන යනවා නම් හොඳයි. ඒක ප්‍රශ්නයක් යවම. අර දෙනා ඉර උඩ එන්න මොකද්ද? y වලනේ අහන්නේ. y වල පරමාණුක ස්කන්ධය නේද ඉර උඩට එන්න ඕනේ. y පරමාණුක ස්කන්ධය.
ඉර උඩට. ඉර යටට එන්නේ මොකද්ද? පින්න ගුරුතුමා. රයිට් ඉන්නවනම් හොඳයි. එතකොට ඔන්න y පරමාණුක ස්කන්ධය දීලා තියෙයි. ස්කන්ධය කියලා අපි ලියාගත්තා සූත්‍රයට. යටට එන්න ඕනේ මොකද්ද? කාබන් 612 පරමාණුක ස්කන්ධය. ස්කන්ධයෙන් 12න් පංගුව. එහෙම බෙදුවහම අපිට ලැබෙනව නේද එහෙලා y වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඔන්න අපි ප්‍රකාශනය ලියාගත්තා. ගුරුතුමා ඔව්. ගුරුනා බෝඩ් එකේ ගාන හදනවා පේන්නේ. අවුද රයිට්. පේනවා ගුරුතුමා. දැන් අපිට පේනවා පේනවා ගුරුතුමා ඉස්සෙල්ලා දැන් පේනවා ගුරුතුමා. රයිට් කෙනෙක්ට හරි පේන්නේ නැත්නම් අවුලන්නේ. අර දැන් දැන් හොඳට අනිත් එක්කනට පේනවද? කවුද මට නම පේන්නේ නැහැ දැන් කවුද කියලා. අරද මොකද්ද දැන් කියන්නේ අපි ප්‍රකාශනය ලියාගත්ත විතරයි. ලියුව දැන් අපි දන්න දේ ලියාගත්තා. y වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. මම මේ ආය කියන්නේ හැමෝටම එක විදිහට තේරෙන්නේ නැහනේ. ඒක නිසා වටහා ගැනීම කරපු කෙනා පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්න ඕනේ. හරිද? y වල පරමාණුක ස්කන්ධය. බෙදන්න ඕනේ කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවෙන්. එතකොට එහෙම බෙදුවාම අපිට ලැබෙනවා y වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය මොකක්ද කියලා. එහෙනම් දැන් අපිට දීලා තියෙන මොනවාරි වෙන දත්තයක් තියෙනවද කියලා අපි බලනවා. මොකක්ද කියලා තියෙන්නේ? y වල පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානයේ පරමාණු ස්කන්ධය වගේ 4 ගුණයක් කියලා කියනවා. කාබන් 612 පරමාණුක ස්කන්ධය වගේ 4 ගුණයක් කියලා කියනවා. ඒ කියන්නේ මොක වගේ 4 ගුණයක්ද? මෙන්න මේ කොටස වගේ 4 ගුණයක් නේද? මෙන්න මේ කාබන් 612 පරමාණුක ස්කන්ධය වගේ 4 ගුණයක් තමයි y වල පරමාණුක ස්කන්ධය. එහෙනම් අපිට මේ y වල පරමාණුක ස්කන්ධය කියන තැනට ලියාගත්ත හැකි නේද? මෙන්න මේ වගේ 4 ගුණයක් කියලා. එහෙනම් ආදේශ කරගන්න පුළුවන් නේ? ඔව් ගුරුතුමා. ඔව් නම් ලියා ගන්න ඈ. එහෙනම් දැන් මම මොකද කරන්න යන්නේ? මෙන්න මේ වගේ 4 ගුණයක් කියලා ලියා ගන්න. එහෙනම් එතනදී y පරමාණුක ස්කන්ධය කියන එක අයින් කරලා අපි ලියනවා කාබන් 612 පරමාණුක ස්කන්ධය මේ වෙනුවට ලියා ගන්නවා. ඒ වගේ 4 ගුණයක්. තේරුණාද කියපු දේ? හරි. එතකොට උඩ ඒක මේ y වල පරමාණු ස්කන්ධය වෙනුවට ලියාගත්ත මේ වගේ 4 ගුණයක් කියලා. ඒ අපිට දීලා තියෙන නිසා. යට වෙනසක් උන්නේ නැහැ. අපි යට ඒ කොටස ඒ විදිහට ලියා ගන්නවා. කාබන් 612 පරමාණුක ස්කන්ධ 12න් එක. ගුරුතුමා ඔව්. ගුරුතුමා ඔය මේ යට තියෙන කාබන් 612 ඒක පරමාණුක ස්කන්ධයේ 12 එක වෙනුවට දාන්න පුළුවන් දෙකේ ඒකකේ 1.66 ගුණ කිරීම අපිට එහෙම අගේ දීලා නැහනේ. ගානේ දීලා තිබුණොත් ගත්ත හැකි. දැන් දීලා නැති නිසා වෙන මොනවා හරි වෙන ක්‍රමයකින් තමයි මේක උත්තරේ ගන්න කියලා අපිට කියන්නේ. හරිද? ඒක නිසා මේ ගානේ එහෙම ගන්න බෑ අපිට. මේ දීලා තියෙන තොරතුරු අනුව හදනකොට යම් කිසි දෙකක් සමාන කරලා ඉවරලා අර කැපිලා යන ඒවා කපලා දාන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. හරිද? ඒක නිසා දීලා නැති නිසා ගන්න බෑ. හරිද? එතකොට දැන් මේක සුළු කරගන්න දැන් මේක සුළු කරගත්තා නම් අපිට උත්තරේ ලැබෙනවා. ඔය සුළු කිරීම තමයි දැන් අමාරු වෙන්නේ. දැන් ඊට පස්සේ තියෙන ගණිතය මේ දක්වා විද්‍යාව තිබුණේ. දැන් සුළු කරගන්නකොට මම මේ වගේ කැලේ තිබුණත් අමාරු නිසා මම මේ වැඩි කිරීම තියෙන එක එකෙන් වැඩි කරලා 12න් බෙදන්නේ මොකක්ද මේ කැලේ නේද 12න් බෙදන්නේ. මේක 12ට බෙදීමන්නේ මේ කියලා දෙවිච්ච මේක පොඩ්ඩක් වෙනස් කළා. ඒක අවුලක් නැද්ද? තේරුණාද? ඔය කැමරාම් කරගෙන කියන්න තේරුණා කියලා නැත්නම් මම තනියෙන් කතා කරනවා. තේරුණා ගුරුතුමා. තේරුණා. තේරුණා ගුරුතුමා. හරි. දැන් එතකොට දැන් මේ යට තියෙන භාගයක් විදිහට නේ තියෙන්නේ. භාග සංඛ්‍යාවට මේ තියෙන ප්‍රධාන ඉර නෙමෙයි. ප්‍රධාන ඉරෙන් යට භාගයක් තියෙන්නේ. උඩ කෑල්ලත් ඇහිලා අපිට භාගයක්ම කරගන්න පුළුවන් නේද මේක එකෙන් බෙදුවොත් එහෙම. ඒක තේරුණාද? ඔව් ගුරුතුමා. උඩ කොටසත් භාගයක් කරගන්නවා. යට භාගයක් නිසා උඩත් භාගයක් කරගන්න. මේ සුළු කිරීම කරන ක්‍රමයක් මේක. හරිද? එතකොට
අපි ඊට පස්සේ කරන දේ තමයි සාමාන්‍යයෙන් මේ යට භාග කොටසේ ලවය නේද මේ ලවය උඩ භාග කොටසේ හරය නේද මේක අර කොහොම හරි මෙන්න මේ කොටස් දෙක තියෙනවානේ මේ කොටස් දෙක තියෙනවානේ ඒ දෙක සුළු කරලා යටින් ලියන්නේ ඒ ගණිතේ ඒදී එහෙම තමයි ඕගොල්ලෝ මේව හරි සරල දේවල් නේ මේ භෞතික විද්‍යාව ගණිතේ මේ කරන්නේ ඒක තමයි පුළුවන් ඒ වුණත් දැන් මොකක්ද දැනගත්තේ මේ වැඩි කරලා යටින් ලියනවා ඔව් ප්‍රශ්නයක් නැහැ ගුරුතුමා අර 4ට 12 කපන්න බැයිද? ඒක තමයි දැන් අපි දැන් එහෙම 4ට 12 කපන්න පෙර මේ සුළු කිරීම කරලා ඉන්න. දැන් අපිට මේක මෙතනදී කපන්න අපිට අදහසක් නැහැ තාම. මේක තවත් එහෙම සංක්ෂිප්ත සම්පූර්ණ භාග සංඛ්‍යාවක් බවට පත් කරනවා. මේක භාගම දෙකක්නේ තියෙන්නේ. භාග දෙකක් එක භාගයක් බවට පත් කරගන්නවා. සංකීර්ණ ස්වභාවය අඩු කරගන්න මේ යන්නේ. අඩු කරන ක්‍රමය තමයි මේ දෙක වැඩි කරලා යටින් ලියනවා. මේ දෙක වැඩි කරලා ඉර උඩින් ලියනවා. එහෙනම් අපි මුලින්ම කරන දේ ලියමුකෝ. කාබන් 6 12 පරමාණුක ස්කන්ධ. මේක වැඩි කිරීම එකනේ මෙතන තියෙන්නේ. වැඩි කිරීම එක කියන එක ලියුවත් වැඩක් නැහැ නේ. ඔය ලියන්නකො වැඩි කිරීම එක. ගුරුතුමා බෝඩ් එකේ යට ටික පේන්නේ නැහැ. යට ටික පේන්නේ නැත්නම් උන පාත් කරන්න. නගුණා පේන. හරි පොඩ්ඩක් ඇද වෙලාවගේ පේනවද මට හදා ඉන්න අමාරුයි. පේනවද? පේනවා. දැන් ඒක නැවතුත් මට පොඩ්ඩක් මෙතන සම්බන්ධතාවය නැති වගේ පේන්න පුළුවන්. දැන් මම මොකද කළේ? මේ දෙක වැඩි කරලා යටින් ලියුවා. මේ දෙක වැඩි කරලා කොහෙන්ද ලියන්න ඕනේ? උඩින් ලියන්න ඕනේ. මොකක්ද එහෙනම් කරන්නේ මේ 6 කාබන් 6 12 පරමාණුක ස්කන්ධය තව තියෙනවනේ ඉවර නෑනේ වැඩි කිරීම 4 කියලා තියෙනවනේ මං කිව්වේ එන්න ඒ කොටස වැඩි කරනවා මොකෙන්ද වැඩි කරන්නේ මේ අට භාගයේ මේ කොටස මේකයි වැඩි කරන්න. තව මේ ඒතකොට වැඩි කරන්න ඕනේ මොකෙන්ද මේ 12 තියෙනව නේද 12න් වැඩි කරන්න. වැඩි කිරීම 12. මේ අමුතු දෙයක් නෙමෙයි කලේ මේ භාග සංඛ්‍යාවේ මේ කොටස් දෙක සුළු කරලා යටින් ලියුවා ඉතුරු කොටස් දෙක සුළු කරලා උඩින් ලියුවා හරිද දැන් බලන්න හේලා අපිට කපන්න කොටන්න පුළුවන් දේවල් තියෙන නිසා මේක වැඩක් නැහැනේ එතකොට කාබන් 6 පරමාණු ස්කන්ධය කියලා උඩක් තියෙනවා කාබන් 6 පරමාණු ස්කන්ධය කියලා යටක් තියෙනවා ඒ දෙක සමාන නිසා මොකද කරන්නේ ඒකට ඒක කපලා දැම්මම ඉතුරු වෙන එකම ඉලක්කම් දෙක මොකද්ද 12 වර 4 කියන එක නේද 8යි 8ක් වෙනවා 12 24 36 48 හරිද ඔන්න ඔහමයි ඕක හදන්නේ ඕ වගේම හදන්නේ අපිට අගයන් කිසි දෙයක් දීලා නැහැ අපි මේ දන්නා සංකේත ටිකක් පාවිච්චි කරලා ඉවරලා ඒ දන්න ප්‍රකාශනයට ඇතුල් කරලා ඊට පස්සේ සුළු කිරීමක් කරලා කපන්න පුළුවන් ඒවා කපලා දානවා තේරුණාද දැන් ඔයගේ ගානක් ඊට සමාන එකක් තියෙනවා ඔයගොල්ලන්ගේ 124 වෙනි පිටුවේ ඔව් අර 8 ගුණයක් වගේ කියලා දීලා එන්නේ එකකුත් ඇහිලා හදලා බලන්න හැල එතකොට පැහැදිලි වෙයි. හරිද? මං හිතන්නේ අර මේ කියපු දේවල් පැහැදිලි වුණාට අර සුළු කිරීම වගේ දේවල් අපහසු නිසා පාඩම අමාරුයි කියලා හිතන්න පිරිසකුත් ඇති. මේ කලේ මේ පාඩමේ තියෙන ආසෙ හිතෙන්නේ නැති මේ කොටස වෙන්නේ. ඕට අපි ආසත් නැහැ ළමයි කොහොමත් ආස නැහැ. හරිද? ඒ වුණත් එලා ආස නැහැ කියලා හරියන්නේ නැහැ. සමහර වෙලාවට මේ පොඩි විභාගවලට කියලා කියන්නේ පළාත් විභාගවලට අනිවාර්යෙන් ප්‍රශ්න ඇතුළත් වෙන්න පුළුවන්. මම මේ ඉක්මනට කළෙත් මොකද මේ පාඩම සමහරලාට ඔයගලන්ට දැන් ඔන්ලයින් එක පේපර්ස් එවනකොට දැන් අපි මගේ අරලා තිබුණාට මේ පාඩම කලින් කරන්නේ නැතුව මම ඉස්කෝලේ පටන් ගන්නකම් කියලා හිටියේ. එහෙම කළාට දැන් මේ පාඩම අර 7 වෙනි පාඩම නිසා දැන් කලින් ගොඩක් ඉස්කෝලේ කරලා ටියුෂන් ගුරුවරුත් කරලා ඇති මේක. ඒතර මම තියා හිටියේ මේක දැන් මෙහෙම හරි අපහසුයි ළමයි එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව මේ වගේ පාඩමක් කරන එක. හැබැයි කීප දෙනෙක්ට හරි තේරිච්ච ස්වභාවයක් තියෙනවා කතා කරන පිරිස පිළිබඳ විතරයි තිය අවබෝධය තියෙන්නේ. අනික් කට්ටිය කොහොමද කියලා අපි තේරෙන්නේ නැහැ. මොකද ඒ පිරිස හැලෙන්නේ නැති වෙන්න මේක තියාගන්න ඕනි හන්ද මම ඉස්කෝලේ පටන් ගන්නකම් කියලා හිටියේ. හරිද? එහෙමයි තියලා හිටලා හරියන්නේ නැහැ මේ කොහොමද කරන්නත් ඕනේ. මොකද ඊට පස්සේ අපිට මේ පළවෙනි පොතේ තියෙන්නේ බන්ධන පාඩම විතරයි කරන්න තියෙන්නේ. ඒකත් අපි බලමු දැන් ඉතුරු කොටස
ලබන සතිය අයින් වෙන්න එපා. තව විනාඩි කිහිපයක් තියෙනවා මම මේ පොඩි විස්තරයක් කරන්න. කරාට පස්සේ අපිට අවසන් කළොත් එහම වන්දන පාඩමත් ඊළඟ සතියේ හරි කරන්න පුළුවන්. එතකොට පළවෙනි පොත ඉවරයි. එතකොට දෙවෙනි වාරයට තියෙන කොටස් වලින් තව පාඩම් දෙකයි තියෙන වන්දනත් එක්ක තව පාඩම් තුනයි තියෙන්නේ. දෙවෙනි වාරය සඳහා. ඊට පස්සේ කොටසත් එහලා අපිට කරන්න පොදේ අගෝස්තු කියලා විශේෂ නිමාඩුවක් හම්බ වෙන්නේ නැහැ නේ. ගෙදර කොහොමද ඉන්නේ. ඒක නිසා ඒ කොටසත් අවසන් කරන්න පුළුවන්. දැන් මම කියන්න ගිය කාරණේ තමයි දැන් මේ මෙතෙන්ට එනකම් මේ පාඩම සරල අවබෝධයක් තිබුණා නම් හරි දැනගත්තු තු එකම දේ තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානයේ පරමාණු ස්කන්ධයෙන් 12 පංගුවකේ කී ගුණයක්ද බලන කියන එක ඒ අදහස් තිබුණා නම් ඇති. මේ සුළු කිරීම සම්බන්ධ මේ ගණනය කිරීම ටිකක් අපහසු කොටසක් ඉන්න පුළුවන්. ඒකම තේරුණා කියලා අත්තරින්න එපා. දැන් තමයි පහසු කොටස පටන් ගන්න මේක. හරිද? පහසු කොටස තමයි දැන් පටන් ගන්න. දැන් අපිට විභාගයේදී මේකත් කටපාඩම් කරන්න ඕනේ. මේ අගයන් ටිකක් දෙනවා කට්ටියට. විභාගයේදී ප්‍රශ්නයක් දුන්නාම සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් කීයද කියලා දෙනවා. දැන් ඔන්න අපි කලින් ගණනය කරානේ. ඔන්න ඔය ආකාරයට ගණනය කරලා අපිට දීලා තියෙනවා වගුවක මෙතන මේ තුන්වෙනි පිටුවේ ටියුට් එකේ හයිඩ්‍රජන් වල නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි කියලා කියනවා. ඒ කියන්නේ 1යි කියන එකෙන් දැන් ඒ කියනකොට තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ. එහෙනම් මේ මොකද්ද මේ කියන්නේ? හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානීය පරමාණු ස්කන්ධ 12න් පංගුවකේ එක ගුණය. ඒ නේ ඒකට සමානයි නේ. කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානීය පරමාණු ස්කන්ධෙන් 12න් පංගුවක් නේද මේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය වෙන්නේ. තේරුණාද? නැත් හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි කියලා කියන්නේ. දැන් මේ ඕගොල්ලෝ අහගෙන තින්නේ 102ක් ඉන්නවා 103ක් ඉන්නවා තේරුණා රයිට්. එතකොට දැන් ඔයගොල්ලෝ මයික් ඔන් කරගෙන ඉන්නකෝ. නැත්නම් ඒක ඔෆ් කරන්න ගියාම දැන් ගෙදර පොඩ්ඩක් කට්ටිය කප්පි කරනවා නම් එහෙලා පොඩ්ඩක් මම ඔෆ් කරගන්න. එහෙම නැත්නම් මේක තේරුම් ගන්න ඕනේ. හරිද? නැත්නම් මේක එන්නේ කහමාරෙන් අවසන් කරන්නත් පුළුවන් අවශ්‍ය. මේ පාඩ. හරිද? මේක හොඳට සී බුද්ධියෙන් ඉඳලා ඉවරලා අවබෝධ කරගන්න ඕනේ පාඩම. නැත්නම් එපා වෙනවා. නැත්නම් අත්හැරියොත් එහෙමයිලා රසායන විද්‍යාව ගැන හිතන්නත් බෑ. අපනවර්ත කරන මිශ්‍රණ පාඩම අවබෝධයක් වෙන්නෙත් නෑ. මේකේ ප්‍රශ්න අනිවාර්යයෙන් විභාගයටත් යනවා. O level වලට අනිවාර්යයෙන් වෙනවා. අර මූලික අවබෝධයක් තියෙනවා. දැන් මේ අපි ඒ කියපු කරුණු අනුව හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි කියලා කිව්වේ. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය බෙදනවා කාබන් හයිඩ්‍රෝජන් සමස්ථාන ස්කන්ධයෙන් 12න් පංගුව බෙදුවට පස්සේ 1යි කියලා ලැබුණා නම් අර 12න් පංගුවගේ එක ගුණයයි. කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුවගේ එක් ගුණයක් තමයි. ඒ කියන්නේ ඊට සමානයි 12න් පංගුවට සමානයි හයිඩ්‍රජන් වල ප්‍රමාණය. එතකොට කාබන් වල ගත්තා. දැන් ආයෙ මම මේකට එන්නකෝ. මේ තියෙන කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානික පරමාණු ස්කන්ධය කියලා හිතන්නකෝ. කාබන් හයිඩ්‍රෝජන් පරමාණු ස්කන්ධය. කාබන් පරමාණු ස්කන්ධය තමයි මේ තියෙන්නේ. මට දැනෙන්නේ අද. කාබන් පරමාණු ස්කන්ධය. හරිද? ඒකෙන් මම 12න් පංගුවක් කඩලා ගන්නවා. 12න් පංගුව වගේ මේ කාබන් සම්පූර්ණ එකනේ. 12න් පංගුවකේ කී ගුණයක්ද? කාබන් කියලා කිව්ව ඉස්සෙල්ලත් උත්තරේ කිව්වේ 12 ගුණයක්. 12න් පංගුවකේ 12 ගුණයක් තමයි කාබන් කියලා කියන්නේ. 12න් පංගුව. හරිද? 12 ගුණයක්. ඒ නිසා අපි කියනවා කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි කියලා කියනවා. ඊට ටිකක් වැඩි ඒ කියන්නේ කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුව වගේ 14 ගුණයක් තමයි නයිට්‍රජන්. ඒ වගේම ඔක්සිජන් වල ගත්තොත් එහෙම කාබන් පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුව වගේ 16 ගුණයක් තමයි ඔක්සිජන් වල. අපි කලින් ගණනය කරන්නේ සෝඩියම් වල 23යි කියලා කියන්නේ කාබන් හයිඩ්‍රෝජන් පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුව වගේ 23 ගුණයක් තමයි සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි 23යි කියලා කියන්නේ ඒකයි. ඒක සෝඩියම් පරමාණු ස්කන්ධය කාබන් හයිඩ්‍රෝජන් පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුව වගේ 23 ගුණයක්. ඔය ආකාරයට තමයි උතන දක්වලා තියෙන්නේ. ඊට පස්සේ අපි කියනවා ක්ලෝරින් ගත්තොත් එම 35.5යි කියලා කියනවා. ඒ කියන්නේ 35 මාරක් තමයි එන්නේ එතකොට. ක්ලෝරින්. ඊට පස්සේ මම මෙතන මේ දක්වලා තියෙන ඉදිරියට අවශ්‍ය ගණනය කිරීමට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය කීපයක විතරයි.
ඔයගොල්ලෝ අච්චුපතේ තියෙනවා මේ මූලද්‍රව්‍ය 20ටම අදාළ තොරතුරු ටික අච්චුපතේ දක්වලා තියෙනවා. හරිද? මේ ඒ හැම එකක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ අවශ්‍ය වෙන ටික. මේක පාඩම් කරගන්න ඕනේ නැහැ කටපාඩම් කරන්න ඕනේ නැහැ. නිකන් සරල අවබෝධයක් මේක සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙමයි. සරල අවබෝධයක් ගත්ත හැකි මෙහෙම අපි හයිඩ්‍රජන් පරමාණුක ක්‍රමාංකය වගේ දෙගුණයක් නේද සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙන්නේ. ආපරණ පරමාණු ක්‍රමාංකය 6 නිසා වගේ 12 වෙලා. ඒ වගේ දෙගුණයක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේ ස්කන්ධේ නෙමේ පරමාණු ස්කන්ධය කියලා කිව්වේ ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි එකතුවනේ. ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි එකතුවනේ. ඒ කියන්නේ ස්කන්ධයට ඒ කියන්නේ දැන් පරමාණු ක්‍රමාංකයේ කාබන් වල 6යි කියලා කිව්වේ ප්‍රෝටෝන ගාන විතරයි. ඔකට නියුට්‍රෝන ගානත් එකතු වුණාට පස්සේ 12ක් වෙනවා. ඒ නිකම් මේ ගන්න කිව්වේ. එතකොට මේවා මං කියන්නේ කටපාඩම් කරන්න ඕනේ ගානක් දුන්නොත් එහෙම ඔයගලන්ට දෙනවා මේක C සමානයි 12යි කියලා කියනවා NA සමානයි 23යි ඔහොමම අගයන් ටික දෙනවා. ඔන්න තව අපිට පොඩි වෙලාවක් තියෙන නිසා අයින් වෙන්න එපා. මේ ඉන්න පිරිස අරින්න 100ක් ඉන්නවා 100ක් ඔය හැමදාම වෙන දේ නේ 160ක් විතර හිටියා වුණාට හැල අන්තිමට පාඩම අවසන් කරනකොට 98ක් 99 වුණා. ඒත් ඒ පිරිස ඉතුරු වෙන්නේ කොහොමද ඉස්කෝලේ පාඩම් කරත් කොහොම තමයි. දැන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය තේරුණා. පරමාණු ස්කන්ධය කොච්චරද කියලා. දැන් අණු සැලකුවොත් එහෙම සාපේක්ෂ අණු ස්කන්ධය තියෙනවා. බලන්න. හරිද? ඒකත් බලලම නවත්තම නැත්තම් ඇහෙලා ඔයගලන්ට අර අවබෝධය අඩු වෙන්න පුළුවන් ඒ වුණොත්. දැන් අණු විදිහටනේ සාමාන්‍යයෙන් සමහර මූලද්‍රව්‍ය කීපයක් එකතු වෙලා අණු විදිහටනේ සමහර සංයෝග පවතින්නේ. දැන් ජලය ගත්තොත් එහෙම. හැදලා තියෙන මේ කොළ පාටින් දක්වනවා අපි මේ විදිහට තියනවා කියන අදහස නෙවෙයි. අපි මේ ආකෘතියක් විදිහට දක්වන්නේ ඔක්සිජන් පරමාණුවක් වටා මෙන්න මේ හැඩයට හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඉන්නවා. මේ ජල අණුවක් H2O අණුවක් තමයි මේ දැක්වෙන්නේ. H2O අණුව. හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් එක එකතු වෙලා හැදිච්ච අණුවක්. උතර පරමාණු තුනක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු එකයි, ඔක්සිජන් පරමාණු එකයි, ආයි හයිඩ්‍රජන් පරමාණු. එන්න පරමාණු තුනක් තියෙනවා ජල අණුව තුල. ඇමෝනියා අණුව ගත්තා. NH3 කියලා කියන්නේ ඇමෝනියානේ. ඒක නයිට්‍රජන් පරමාණුවක් කොට හයිඩ්‍රජන් පරමාණු තුනක් තියෙනවා. ඒ හැදිච්ච සම්පූර්ණ අණුවක්. එතකොට කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් එහෙම කාබන් එකක් වටා ඔක්සිජන් පරමාණු දෙකක්. එතකොට සම්පූර්ණ එක අපි කියනවා කාබන් ඩයොක්සයිඩ් අණුවක් කියලා. එතකොට H2O2 කියලා කියන අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා කියනවා. ඒ අණුව. එතකොට මේ මෙන්න මේ අණුවක ස්කන්ධය අපිට ඔබ දන්න අණුවක්නේ ජල අණුව කියලා කියන්නේ. මේ ජල අණුව සලකන්නකො. ජල අණුව ගත්තොත් එහෙම ජල අණුවට යම්කිසි ස්කන්ධයක් තියෙනවා නම් ඒ ස්කන්ධය සඳහා බලපානව නේද මේකේ තියෙන ඔක්සිජන් පරමාණුයේ ස්කන්ධයයි හයිඩ්‍රජන් පරමාණුයේ දෙකක ස්කන්ධය දෙකේම එකතුව නේද සම්පූර්ණ ජල අණුවේම ස්කන්ධය වෙන්නේ. එතකොට මේකේ සාපේක්ෂ අපි ආගේ සාපේක්ෂ අණු ස්කන්ධය ලබා ගන්නකොට කරන ක්‍රමයක් තමයි මේකේ වෙන වෙනම සාපේක්ෂ පරමාණු ස්කන්ධය වලලා ඔය ටික එකතු කරන්නේ. ඊට පෙර ඔයගොල්ලෝ සාපේක්ෂ අණු ස්කන්ධය කියන්නේ මොකක්ද කියන කාරණේ පැහැදිලි කළොත් මේකෙත් අර ඉස්සෙල්ලා වගේම තමයි. අපි මූලද්‍රව්‍ය අණු වෙන්නත් පුළුවන්. දැන් H2 ගත්තොත් එමේ හයිඩ්‍රජන් පරමාණු දෙක එකතු වෙලා තමයි හයිඩ්‍රජන් අණුව හැදලා තියෙන්නේ. H2O ගත්තොත් එමේ ඒක සංයෝග අණු. විද්‍යුත් සලකුණු. කාබන් හයිඩ්‍රජන් පරමාණු කාබන් හයිඩ්‍රජන් සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් දෙක වගේ කී ගුණයක්ද කියලා ගත්තොත් එහෙම අපිට ලැබෙනවා අගේ තමයි අපි කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. හරිද? මේ අණුක ස්කන්ධය කාබන් හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය වගේ කී ගුණයක්ද කියලා බලන්න. අර ඉස්සෙල්ලා ගත්ත පරමාණුක ස්කන්ධය ඒකකයෙන්ම තමයි ඔක බෙදන්නේ. එහෙනම් අණුක ස්කන්ධ මේ සූත්‍රය අනුව පැහැදිලි වෙයි. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ මූලද්‍රව්‍ය අණුක ස්කන්ධය. දැන් මේක කියලා පැත්තෙන් තියන්න. අණුක ස්කන්ධය බෙදනවා කාබන් හයිඩ්‍රජන් පරමාණු 12න්. මේක 6 කියලා හැමතැනම ලියා ගන්න. හරිද?
ඉස්සෙල්ලා වගේ පරමාණු ස්කන්ධ ඒකකයෙන්ම තමයි බෙදන්නේ. බෙදුවට පස්සේ අපිට ලැබෙනවා අණු ස්කන්ධය කොච්චරද කියලා. එතකොට මෙහෙම අපි දැක්කුවොත් එහෙම. තව ඉන්නේ තව විනාඩි කිහිපයක් තියෙනවා. අයින් වෙන්න එපා මේ කොටස අවසන් කරගෙන ඉන්න ඔයගලන්ට අභ්‍යාසය කරන්න පුළුවන්. එතකොට යම් අණුවක් සෑදිලා තියෙන පරමාණු එකිනෙකට සම්බන්ධ වෙලා කියලා දන්නවනේ. එම එක් එක් පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ වල අගයන් එකිනෙකට එකතු කරලා ඉවරලා අණුවේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයනවා. ඒතර මෙතන උදාහරණ වශයෙන් අරගෙන තියෙනවා H2O අණුව. ඒක හැදිලා තියෙන හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් එක්ක එකතු වෙලා. මේ අණුවට යම් කිසි ස්කන්ධයක් තියෙනවනම් ඔය ස්කන්ධය සඳහා බලපානව නේද ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය. මේ හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය සහ අනිත් හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය කියන ඔය හැම පරමාණුවේම සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික එකතු කරාම අපිට ලැබෙනවා හයිඩ්‍රජන් ජල අණුවේ නැත්නම් H2O අණු සාපේක්ෂ ස්කන්ධ. අර දෙන්නගල ජල අණුව හැදිලා තියෙන උදාහරණ වශයෙන් දක්වන එක මේ කියන්නේ. හයිඩ්‍රජන් පරමාණු දෙකක් හා ඔක්සිජන් පරමාණු එකක් එකතු වෙලා. ජල අණුවේ අපි කියන අණුක සූත්‍රය තමයි අපි දක්වන්නේ. අණුව හැදිලා තියෙන සූත්‍රය අපි දක්වනවා H2O කියලා කියනවා. H2O කියලා කියනවා. එතකොට පරමාණු ස්කන්ධය අපි දන්න. දැන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලානේ. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය නම් අපිට දීලා තියෙනවා කීයද? 1යි කියලා. ඔක්සිජන් වල අපි දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16 කියලා. එතකොට සම්පූර්ණ ජල අණුවේම අපි සාපේක්ෂ අණුක ස්කන්ධය වෙනකොට හයිඩ්‍රජන් දෙකක මේ වගේ දෙකක ස්කන්ධය එකතු කරොත් එම ඔක්සිජන් එකක ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය කොච්චරද කියලා. හරිද? ඔන්නව හොයන්න එනවා ඔයගොල්ලෝ. මේ තියෙන හොයලා එකක්. ඒ නිසා H2O වල අණුක ස්කන්ධය සමානයි අපි කොහොමද ගණනය කරන්නේ? හයිඩ්‍රජන් වල එකයිනේ එක්වරක් දෙකක්. ඒකට එකතු වෙන්න ඕනේ මේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඒක 18ක් විතර කියනවා. එහෙනම් H2O වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. ඒ අණුවේ ස්කන්ධය තමයි 18. මොකට සාපේක්ෂවද 18 වෙන්නේ? කාබන් 6 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුවගේ 18 ගුණයක් වෙනවා H2O අණුක ස්කන්ධය. ඒ තුල ඉන්නවා හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි ඔක්සිජන් පරමාණුකුයි. හරිද? ඒ තේරුම ඔයගලන්ට ලැබුණාද? කියපු දෙයක්. මේ ඉන්න අණු පස් දෙනා ගුරුතුමා තේරුණා වරුදු. හරිද? ඉන්න පිරිසට තේරුණා නම් හරි. එලා අනිත් කට්ටිය තේරුම් කරගෙන මේකට හරි ඉගෙන ගන්න. දැන් ඕගොල්ලන්ට අභ්‍යාස කීපයක් තියෙනවා කරන්න. දැන් මෙතෙන්ට එන්න ඕනේ නම් මම මේ කරේ. නැත්තම් අනිත් දවසෙත් මේක ආයෙ ගණනය කරන්න ගියොත් එහෙම ටිකක් ආයෙ මට මුලින් ඉඳන් පැහැදිලි කරන්න වෙන හන්දා ඒක අවසන් කරලා. දැන් ඕගොල්ලන්ට හොයන්න පුළුවන් කාබන් වල කොහොමද කියලා. දැන් මම කිව්වේ විභාගෙදිත් මේ ආකාරයටම දෙනවා. පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය කාබන් සමානයි 12යි කියලා කියනවා. ඔක්සිජන් 16යි. ඒකෝට ඔයගොල්ලෝ මෙතන කාබන් ඩයොක්සයිඩ් වල මොකද්ද කරන්න ඕනේ? 12ට එකතු කරන්න ඕනේ 16 වරක් දෙකක්. 16 වර මට මේ ලියන්න මවුස් එකෙන් ලියන්න බෑනේ. වරක් දෙකක්. හරි එකතු කරාට පස්සේ මෙතන ලැබෙනවා හරි නේද මම කරා. 16 වර 32යි 42 44ක් උත්තරේ කියලා තියෙනවා. ඒක ඔන්න ආකාරයට මේ ටික හදන්න. හදලා ඉවරලා අපි අනිත් දවසේ ඇවිල්ලා අපිට ගත්ත හැකි මම තාම ලිස්ට් එක ගත්තේ නැහැ. ඔයගොල්ලෝ ඉන්න පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගන්නකම් ඇවිල්ලා අටෙන්ඩන්ස් ලිස්ට් එක 95 දෙනෙක් හිටියට තමයි මේ වෙන්නේ. දැන් කොච්චර උදේ ඉඳන් හිටියත් වැඩක් නැහැ. ඇවිල්ලා අන්තිමට ඇවිල්ලා දැන් අපිට තොරතුරු යවනකොට ඇවිල්ලා මේ 92 දෙනා තමයි සහභාගී වුණා කියලා වැටෙන්නේ. හරිද? දැන් මේ ඔයගොල්ලන්ට මහ දෙයක් නැහැ නේද? මේ පැය එකමාර දෙකක් ඇවිල්ලා එතන ගත කරන්න විතරක් තියෙනවා. වෙන ඉස්කෝල වල ගත්තොත් ඒ මම්මුළු වරුවම යනවා ඇවිල්ලා මේ පාඩම් වලට. අපි මේ හරි. එහෙනම් ඇවිල්ලා ඔයගොල්ලෝ මේ ටික සම්පූර්ණ කරගෙන ඉවරලා ඊළඟ දවසේ සූදානම් වෙලා ඉන්න අපි පාඩම එනම් ගාන්ට වෙලාවට වගේ අවසන් කරමු. නම් එලා මොනවා ගැටලු තියෙනවා නම් පස්සේ හරි මට කෝල් එකක් දීලා ඉවරලා බලාගන්න. තෙරුවන් සරණයි ගුරුතුමාට. තෙරුවන් සරණයි ගුරු. තෙරුවන් සරණයි ගුරුතුමාට. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගුරුතුමා. තෙරුවන් සරණයි.